අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ඔබ එකතු වී සිටින්නේ මහජන සේවයේ පිණිස වැඩසටහන සමගින්. ඉතින් අපි සූදානම් මේ විදිහට අද දවසේදී අපේ කතා බහ ආරම්භ කරන්නට ආරාධනා කරනවා එකතු වන්න මෙතෙන් සිට අපත් සමග. කොවිඩ් වසංගතයත් එක්ක රට ඉතා අවදානම් සහගත තත්වයකට මුහුණ දී සිටින අවස්ථාවක විශේෂයෙන්ම රටේ කොවිඩ් වසංගත තත්වයේ පාලනය සඳහා අපේ රටේ ඉදිරි පෙළ රාජකාරීවල නිරත සුවවිරුවන් සඳහා රටේ ජාතියේ ප්‍රණාමය පුද කරන්නට අපි මේ අවස්ථාවක් කොට ගන්නවා. විශේෂයෙන්ම රටේ වගකීම් යුතු මාධ්‍ය ආයතනයක් විදියට අපේ සුවවිරුවන්ට ප්‍රණාමය පුද කිරීම අපේ වගකීමක් යුතුයකමක් කොට සැලකෙන නිසා. ඉතින් මේ පිළිබඳවත් මතක් කරමින් අපි සූදානම් අද දවසේදී මහජන සේවයේ පිණිස වැඩසටහන ආරම්භ කරන්නට. අද දවසේදී අපි අපේ කතා බහ වෙන් කරන්නට සූදානම්ින් සිටින්නේ, ඔබව දැනුවත් කරන්නට අපි සූදානම්ින් සිටින්නේ කොවිඩ් වසංගතය හමුවේ ඉදිරි අභියෝගය සහ ජනතා වගකීම. අපේ රට හමුවේ තිබෙන අභියෝග සහ ජනතාව සතු වගකීම පිළිබඳව තමයි අපි අද දවසේදී ඔබව දැනුවත් කරන්න සූදානම්ින් සිටින්නේ. ඉතින් අද ඒ පිළිබඳව කතා බහ කරන්නට, ඔබව දැනුවත් කරන්නට අද අපත් සමග එකතු වන්නේ අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා අපේ මැදිරියට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා. අයිබෝන් කළ ඔබතුමා පිළිගන්නවා. අයිබෝන්. හොඳයි, අපි කතා බහ ආරම්භ කරන්න සූදානම්. අපි අද දවසේදී මහජන සේවයේ පිණිස වැඩසටහන අපි කොවිඩ් වසංගතය පිළිබඳව අපි කතා කරන්න සූදානම්. විශේෂයෙන්ම අද පස්වරුව වන විට අපේ රටේ බොහෝ දෙනෙක් වැඩි අවධානයකට ලක් කරපු, හැමෝම වගේ කතා බහ කරපු මාතෘකාවක් බවට පත් උනේ පවතින කොවිඩ් ව්‍යාප්තියත් එක්ක ආයත් වතාවක් රට වසා දැමීමේ තත්වයකට යනවද, රට ලොක්ඩවුන් කිරීමේ තත්වයකට යනවද කියන කාරණාව. ඒකට හේතුව වුණේ ඉදිරි දින කිහිපය තුළ රටේ පළාත් කිහිපයක සංචරණ සීමා පැනවීමේ සූදානමක් තියෙන බවට ඇතැම් වාර්තා පළවීමත් එක්ක යුද හමුදාපතිතුමනි, අපි මේ තත්වය පැහැදිලි කරමින්ම අපේ කතා බහ පටන් ගනිමු. ඔව්, ඇත්තටම ස්තුතිවන්ත වෙන ප්‍රස්තමයෙන්ම ස්වර්ණ වාහිනී ආයතනයට අද දිනේදී මෙවැනි සාකච්ඡාවකට ආරාධනා කිරීම සැබැදිව විශේෂයෙන්ම පවතින තත්වය සහ රටේ ජනතාව අවබෝධ කරගත යුතුව තිබෙනවා කරුණු කාරණා කිහිපයක්. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා නැවතතාවක්. අද සවස් භාගයේ ඔබ කියන කතාව රටේ ජනතාව අතර කුතුහලයකට පත් වෙලා තියෙන කාරණේ එයවිල්ලා අපි දැනුම් දීමත් සමග බොහෝ දුරට ඉදිරි දින කිහිපය තුලදී රටේ යම්කිසි සංචරණ සීමාවන් පැනවීමේ හැකියාවක් තිබෙන බවට කිව්ව ප්‍රවෘත්තියක් ඒත් එක්කම දැන් සුළු මොහොතකට ප්‍රථම ඉව නිකුත් වෙලා තිබෙන යම්කිසි පණිවිඩකුත් එක්ක තමයි මෙවැනි කතිකාවක් ජනතාව අතර ඇති වෙලා තිබෙන්නේ. එතකොට මේ සංචරණ සීමා සහ කියන කාරණේ පිළිබඳව කතා කරොත් අද උදෑසන අතිගරු ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ විශේෂඥවරුන්, ඒ සභාපතිනිය ඇතුළු විශේෂඥවරුන්, ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති ඇතුළු අනිකුත් කණ්ඩායම්, ඒ වගේම වෙනත් සෞඛ්‍ය ශාස්ත්‍රයන්හි විශේෂඥවරුන්ගේ යම් යම් ආයතන ප්‍රධානීන් කීප දෙනෙකුත් සමග සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී ඔවුන් විසින් සමහර නිර්දේශ ජනාධිපතිතුමා විතර ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී ඔවුන් දැක්වුව විශේෂම කාරණයක් තමයි රටේ මේ පවතින වාතාවරණය යටතේ දැනට පවත්වාගෙන ක්‍රමවේදය පිළිබඳව සෑහීමකට පත්වන බවත්, විශේෂයෙන් මේ ඔවුන්ගේ ප්‍රසාදය හිමි කරගෙන දෙන අතර විශේෂයෙන්ම ඔවුන්ගේ ඉල්ලීමක් කරනු ලැබුවා යම් යම් සීමාවන් පනවන්න කියන එක. ඔවුන් එහිදී නිර්දේශ කරේ රට වහන්න නැතුව, ලොක්ඩවුන් කරවන්නේ නැතුව, නමුත් සංචරණ සීමාවන් පනවමින් මේ පාලනය කර ගැනීමට කටයුතු කරන්න කියන එක තමයි විශේෂයෙන්ම ඉල්ලීමක් කරනු ලැබුවේ. මෙහිදී එම ඉල්ලීම යටතේ බොහෝ දුරට කියපු කරුණු කාරණා සාකච්ඡා කරනු ලැබුවා. ඕන ඔක්කොම විශේෂඥ වෛද්‍යවරුන්, විශේෂ වෛද්‍ය ශාස්ත්‍රයේ දක්ෂයන්, පළපුරුදු අයවලුන්, ඒ වගේම සංගම් ආයතන ප්‍රධානීන් සහ සමාජිකයන්. ඉතින් ඒ සියලුම කරුණු කාරණා සැලකිල්ලටගෙන බොහෝ දුරට ඉදිරි 48 වගේ කාල සීමාව තුලදී, ඉදිරි දින දෙක තුලදී බොහෝ දුරට විශේෂයෙන්ම මේ පළාත් අතර සංචරණ සීමාවන්
පැනවීමට හැකියාවක් තිබෙනවා. නියමිතව තිබෙනවා. මෙහිදී අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ පිළිබඳව දැනුම් දීලා තිබෙනවා. ඒ සඳහා මොන වගේ කොන්දේසිද නැත්නම් මොන වගේ දේවල් අනුගමනය කළ යුත්තේ මේ කොහොමද කරන්නේ කියන එක පිළිබඳව වහම දැනුම් දෙන්න කියලා. ඉතින් ඒ අනුව තමයි බොහෝ දුරට හෙට දී අනිද්දා දිනේ වෙද්දී අපිට හැකියාවක් ලැබෙයි මොන ආකාරයෙන්ද මේ පනවන්නේ කියන එක කරුණු කාරණා පැහැදිලි කරන්න රටේ ජනතාවට. පුංචි බාධා කිරීමක් කරන ඔබතුමාට දැන් ඔබතුමා සඳහන් කරන විදිහට අද දවසේදී මේ සංචලන සීමා පැනවීමක් සිදුවන්නේ නැහැ. හෙට හෝ අනිද්දා දවසක මේ විය හැකි කියන කාරණාව තමයි ඔබතුමා පැහැදිලි කරන්නේ. ඔව් අනිවාර්යයෙන්ම අද දවසේ පනවන්නේ නැහැ කියන එක ස්ථිරයි. කෙසේ වෙතත් හෙට හෝ අනිද්දා දිනේදී මේ සම්බන්ධයෙන් කරුණු කාරණා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශات එක්ක තමයි මේ තත්ත්වය ඇති වෙන්න බොහෝ දුරට ගම තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඉඩකඩ නෙමෙයි අනිවාර්යයෙන්ම සිදු වේවි. මෙහිදී විශේෂයෙන්ම එක් කාරණයක් අතිගරු ජනාධිපතිතුමා කිව්ව කාරණයක් තමයි යම්කිසි සීමාවක් පනවනවා නම් එය මොන කාලයකටද කියන එක අනිවාර්යයෙන්ම කිව යුතුයි කියන එක. සමහර අවස්ථාවලදී මේ දින නොමැතිව දිනයක් ඉවර වෙන දිනයක් නොමැතිව කීමෙන් රටේ ජනතාවට මේ කොහොමද මේක කවදා ඉවර වේද නැද්ද කියන එක සම්බන්ධව කිසිම හෝපයක් නැතුව ඉන්න වෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් ඇති නොකර දානවා නම් ඒ වගේ සංචාර සීමාවක් කාල සීමාවක් දැනට සඳහන් කළ යුතුයි. නමුත් ඒ අවස්ථාවේදී රටේ තත්ත්වය අනුව සමහර ටික දීර්ඝ කරන්න පුළුවන් නැත්නම් ඊට කලින් ඉවත් කරන්නත් පුළුවන්. ඒකින්ද තමයි දැනට තීරණය කළ තිබ්බේ හෙට හෝ අනිද්දා මේ සංචාර සීමාවන් ගෙනාවොත් එය උපරිමයේ ගියොත් මේ මාසයේ 30 වෙනිදා මේ මාසය අන්තිම වෙනකම් පමණයි දැනට මේ සංචාර සීමාවන් පනවන්නේ. ඉතින් ඒක හෙට දිනේදී බොහෝ දුරට අපිට සවස් භාගයේදී හෝ අටින්ද අනිවාර්යයෙන්ම මේ පිළිබඳව දැනුම් දීමට හැකියාවක් ලැබෙයි. ඉතින් මෙහිදී මේ සංචාරන සීමාවන් කියන්නේ ඒ මුළු රටටම දාන දෙයක් නෙමෙයි. සංචාරන සීමාවන් පළාත් අතර කිව්වම සමහර දේවල් තියෙනවා අත්‍යවශ්‍ය සේවාවන් පැවැත්විය යුතුමයි. මේක රටේ ජනතාවට ඉතාමත් හොඳ අවබෝධයක් තියෙනවා. පසුගිය මාර්තු අප්‍රේල් වගේ කාලවල මෙවැනි දේවල් අපි පවත්වාගෙන ගියා. රටේ ජනතාවට කන්න බොන්න ඕනේ. රටේ ජනතාවද අනිත් අවස්ථාවන් පවත්වාගෙන යන්න ඕනේ. අත්‍යවශ්‍ය සේවාවන්, ජලය, විදුලිය, මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ඔක්සිජන් වගේ ක්‍රියාවලියන් අවශ්‍යතාවයන්. ඉතින් මේවට කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන්න ඕනේ. ඉතින් ඒවට මේක අදාළ වෙන්නේ නැහැ. ආයතන ප්‍රධානීන් තෝරාගනි මොන කණ්ඩායම්ද මේ සඳහා සහභාගී විය යුතු අයලුන් කියලා, රැකිරක්ෂා වලට සම්බන්ධ වෙන්න ඕන කට්ටිය කියලා. ඊට අමතරව සමහරට මාධ්‍ය ශාස්ත්‍රයේ ඔබගේ ශාස්ත්‍රයේ වාර්තාකරණයේ රටට කියන්න ඕනේ. ඒ කට්ටියට එන්න වෙනවා. ඉතින් ඒ අරුණම මේ වගේ ඊට අමතරව ඇඟලුම් කර්මාන්ත ශාලාවලින් නිෂ්පාදනය වෙන ඇඟලුම් වරායට එන්න ඕනේ. වරායෙන් ගේන දේවල් ඇඟලුම් කර්මාන්ත ශාලාවට මොන ප්‍රදේශ වුණත් අරන් යන්න ඕනේ. ඒ වගේ අනිකුත් කර්මාන්ත ශාලාවත් එවැනි තත්ත්වයන් තිබෙනවා. ඉතින් මේ ඔක්කොම සැලකිලිටගෙන ඒකයි මේ හෙට දවසේ වනිත් දවසේ කියලා කිව්වේ මේ ඔක්කොමට දෙද්දී හරි උපදෙස් ලබා දෙන්න ඕනේ. පැහැදිලි උපදෙස් ලබා දෙන්න ඕනේ. නැත්නම් මේකෙන් අවස්ථාවක් අරන් අනවශ්‍ය පුද්ගලයන් විවිධ දේවල් උත්සාහ කරනවා, වැරදි විදියට යන්න ගමන් කරන්න උත්සාහ කරනවා. ඉතින් අවභාවිතා නොවන ආකාරයෙන් පරමාර්ථිෂ්ඨ කරගන්න ආකාරයෙන් මේ தත්ත්වය ඇති කරගන්න ඕනේ. ඒක හින්දා තමයි මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දුන්නේ මේ සම්බන්ධව අපිට ලබා දෙන්න කියලා. එතකොට විශේෂයෙන්ම මේ වගේ අත්‍යවශ්‍ය සේවාවන් හැරුණු කොටගෙන අනෙකුත් අයවලුන්ට තමයි විශේෂයෙන්ම මේ தත්ත්වය ගෙනෙන්නේ. මෙහිදී ඔබ දන්නවා මේ සමහර පුද්ගලයන් දිස්ත්‍රික් අතර ගමන් කරනවා. ඒව පෞද්ගලික කාරණා වෙන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍ය දෙයක් නොවෙන්න පුළුවන්. ඒත් එක සමහර අයවලුන් සතියන්තාව දැන් විශේෂයෙන්ම මේ සතියන්තෙකුත් වෙනවා. දීර්ඝ සතියන්තයක් ඒ වුණාම විනෝදචාරිකා මේ මෙච්චර තිබ්බත් ගිය සතියේත් අපි දැක්ක මෙච්චර කොයිත් තියනවා කිව්වත් යන්න එපා ගුවත් විනෝදචාරිකා හැම යනවා. ඊළඟට වෙනස් ස්ථාන වලට ගමන් කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම තහනම් එහෙම යන්න හැකියාවක් නැහැ. ඉතින් දැනට අපි පළාත් වශයෙන් තමයි විශේෂයෙන්ම බස්නාහිර පළාත අපි අවධානයට යොමු කරලා තියෙනවා. මීට ඉස්සෙල්ලත් ප්‍රථම අවස්ථාවෙත් බස්නාහිර පළාතෙන් පිටත් වීම, ඇතුල් වීම සම්බන්ධයෙන් අපි මේ කරුණු කාරණා කටයුතු කරනු ලැබුවා. ඒත් එක්කම මේ අවස්ථාවේ තිබෙන තත්වයේ යටතේ විශේෂයෙන්ම බස්නාහිර පළාත, ඒ වගේම කුරුණෑගල ප්‍රදේශය ගත්තම වයඹ ප්‍රදේශය, එතක මොනරාගල ප්‍රදේශය, ගාල්ල, අනුරාධපුරය,
මහනුවර වගේ ප්‍රදේශවල තමයි දැනට තිබෙන තත්ත්වයන් එක්ක විශේෂ අවධානය යොමු වී තිබෙන්නේ. ඉතින් යම්කිසි දිස්ත්‍රික්කයක් හෝ පළාතක් අනවශ්‍යයි කියලා හිතුනොත් පසුගිය දින 14ත් එක්ක කල්පනා කළා එවැනි තැන් වලට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ පනවන්න නැති වෙන්නත් අවස්ථාවක් තිබෙනවා. අත්‍යවශ්‍ය රටේ ජනතාව තුළ මේ කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා ගත යුතු සුදුසුම ප්‍රදේශ තෝරගෙන බොහෝ දුරට මේ ඇති වෙන්නත් ඉඩ තිබෙනවා. ඉතින් මේ ආකාරයෙන් තමයි අද ඔබතුමිය අහපු එම ප්‍රශ්නයට අපි මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මෙහිදී ජනතාවට අපහසුතාවයක්පත් නොවෙන්නත් ඒ වගේම කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා සුදුසුම ක්‍රියාමාර්ගයක් හැටියට තමයි මේ ආකාරයෙන් පණිවීම කටයුතු කරන්නේ. ඒත් එක්කම ඒ හා සමගාමීව බොහෝ දුරට දැන් අපි දකිනවා කඩවලට අපි මේ වෙන විට පනවලා තිබෙනවා රාත්‍රී 10ට සියලුම ස්ථාන වසා දැමිය යුතු ආකාරය දෙයක්. මේක සමහරලාට බොහෝ ස්ථාන වලට ආයත් වේ. නමුත් සාමාන්‍ය දිනපතා බඩු ගන්න කඩවලට සුපර් මාකට් වලට මේ දේ හින්දා සමහර ජනතාවගේ අපහසුතාවයක් වෙනවා. මේ වැඩ කරලා ඉවර හැන්දෑව 5:00න් 6න් පස්සේ මේ පැය 2-3ක් ඇතුළත ඔක්කොම බඩු ගන්න යෑමෙන් යම් කිසි එක්රොක් වීමක් දකිනවා. ඉතින් ඒක සැලකිල්ලට ගෙනලා මේ අවස්ථාවේදී උපදෙස් ලබා දීලා තිබෙනවා. එවැනි ස්ථාන අපි සුපර් මාකට් එකක් සාමාන්‍ය අපි රෑ 12 වෙනකන් ඉස්සර සාමාන්‍ය තත්ත්වයට පවත්වන්න ගියා. එවැනි දේවල් ඒ ආකාරයෙන් පවත්වාගෙන යමින් ජනතාව අර එකට එක් රැස් වෙන තත්ත්වය අඩු කර දීමට එවැනි තත්ත්වයන් නැති කරලා දෙන්න කියලා. ඉතින් ඒකින්ද එවැනි ඒවා තිබ්බයි කියලා මේ තැබෑරුමක්වත් ඒ වගේ දේවල් වලට එනවා. කිසිසේත් හම් වෙන්නේ නැහැ. නවත්තන්න කියලා දෙන වහන්න කියලා ඒ ආකාරයෙන්ම 10ට වහන්න ඕනේ. නමුත් මේ වගේ ස්ථාන වලට පමණක් මෙවැනි අර දීර්ඝ කිලීමක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. එපමණක් නෙමෙයි ඇත්තටම මේ සාමාන්‍ය දිනපතා ආහාර ගන්න ස්ථාන ලබා ගන්න ස්ථාන සහ සුපර් මාකට් බැලුවම මෙහිදී ජනතාව පුරුද්දක් වශයෙන් සමහරට පවුලම යන තත්ත්වයක් තිබ්බා. නමුත් පසුගිය වතාවේදී අපි ඒක අඩු කරලා එක පවුලකින් එක්කෙනෙක් නැත්නම් දෙදෙනෙක් පමණක් යන ක්‍රමවේදයක් ඇති කරලා දුන්නා. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම අර හැදුනුම්පත්වල අංක 90 අද මේ සතියේ මේ දිනේට සමුද්දට මේ වගේ කණ්ඩායම් වලට අඟහරුවද මේ කණ්ඩායම් වගේ ඒ වගේ මේ ජනතාව එක්රොක් වීම අඩු කරලීම සඳහා මේ වගේ පියවරත් මේ හා සමගාමීව ගැනීමට නියමිතව තිබෙනවා. මේ හැමදේම කරලා බලාපොරොත්තු වෙන්නේ ජනතාවට අපහසුයක් ඇති නොවන නමුත් කොවිඩ් මර්ධනය කිරීම සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග මේ හරහා ගන්නට. ඒ කියන්නේ දැන් ඔබතුමා කියන විදිහකට හදිසි අවස්ථාවකදී මුළු රටම ලොක්ඩවුන් කිරීමේ වසා දැමීමේ තත්වයක් නැහැ කියන එකද? ඔව් ඉතින් විශේෂයෙන්ම සෞඛ්‍ය අංශවල නිර්දේශ දීලා තිබෙන්නේ අද දිනෙත් මේ හිටියේ ප්‍රධානතම සංගම් දෙකක්. ඒ කියන්නේ වෛද්‍යවරුන්ගේ සංගම් දෙක සහ ඔවුන් හා සම්බන්ධ වෙච්ච විශේෂඥවරුන්ගේ සංගම් එකට පැමිණලා තිබේ. ඉතින් ඔවුන්ගේ නිර්දේශ වූයේ ඒ අවස්ථාවේදී මේ සීමාවන් පනවගෙන අපි මේක පාලනය කරන්න උත්සාහ කර යුතුයි කියන පදනම. ඉතින් අපි ඒකට සවන් දීලා විශේෂයෙන් මේක වෛද්‍ය ප්‍රශ්නයක්, ඇත්තටම සෞඛ්‍ය ප්‍රශ්නයක්. වෛද්‍ය නෙවෙයි සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඉතින් මේ සෞඛ්‍ය ප්‍රශ්නෙට ඔවුන්ට අහුම්කම් දීම වැදගත්කමක් දක්වනවා. ඉතින් ඒ යටතේ තමයි අපි ඔවුන්ගේ නිර්දේශ අනුව තමයි රට වහන්නේ නැතුව මේ ආකාරයෙන් සීමාවන් පනවලා අපි උත්සාහ කරන්නේ රටේ ජනතාව අපහසුතාවයට පත් නොකර මේ තත්ත්වය ඇති කරගෙන යන්න අපි උත්සාහ කරනවා. ඒ වගේම තමයි ඔබතුමාගෙන් අහන්න කියලා හිතුණා දැන් මේ සංචරණ සීමා පැනවීමේ ක්‍රියාවලිය ගත්තම ඇතැම් පාර්ශ්ව විවිධ වූ චෝදනා නගනවා. කොහොමද මේ ක්‍රියාවලිය වෙන්නේ කියන කාරණාව ඇතැම් විට ජනතාව තුළ ඒ තරම් පැහැදිලි කිරීමක් නැහැ. කොහොමද මේ සංචරණ සීමා පැනවීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ? ඔව් දැන් මෙහෙම සංචරණ සීමාවන් පැනවීමේ ක්‍රියාවලිය වෙන්නේ දැන් මම කිව්වා වගේ විශේෂයෙන්ම ඔබ දන්නවා දැන් කොවිඩ් ආසාදිතයන් හමුවන සංචාරන සීමාවනේ අනිකුත් සීමාවන් පනවද්දිත් ඒ වගේම තමයි කොවිඩ් ආසාදිතයන් පසුගිය දින කීපේ සහ දින 14ක් වෙනි කාල සීමාව වලට හමුවන සංඛ්‍යාව පිළිබඳ අවබෝධයක් තිබෙනවා. ඉතින් මේ අනුව අපි සෞඛ්‍ය දැන් කාර්ය සාධක බලකායේ අපගේ කාර්ය සාධක බලකායේ අතිගරු ජනාධිපතිතුමා නායකත්වය දෙනවා. ඊට අමතරව ක්‍රියානිද මධ්‍යස්ථානයේ මායටතේ ක්‍රියා කරනු ලබනවා.
සමග ඉන්න ක්‍රියාන්විත මැදිරිය හා සම්බන්ධ කාර්යසාධක බලකායේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විශේෂඥවරුන් අනෙකුත් පාර්ශ්ව විශාල සංඛ්‍යාවක් සිටිනවා. ඉතින් මෙහිදී පසුගිය එපිඩිමියොලොජි යුනිට් එකක් තියෙනවා. ඒක තමයි විශේෂයෙන්ම මේ සැබදුව කටයුතු කරන්නේ. ඔවුන් තමයි தত্ত্ব හසුරන්නේ. අසංගතය. ඔය සමදව. ඉතින් ඒ ඔවුන්ගේ නිර්දේශ සානිකුත් අපි සාමාන්‍ය බුද්ධ්‍යාංශත් වල අපි හොයාගන්නවා භූමියේ ඇත්ත தত্ত্ব මොනවද කියලා. ඉතින් මේ தত্ত্বයන් යටතේ පසුගිය දින 14 වගේ කාල සීමාවක හමුණු කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව. ඒ වගේම කොවිඩ් ආසාදිතයන්ගෙන් ආශ්‍රිතයන් වූ සංඛ්‍යාවන්. ඒ ආශ්‍රිතයන්ගෙන් තවත් ආශ්‍රිතයන් ඉන්නවනම් ඔවුන්ගේ කොයිතරම් සම්බන්ධතාවයක් තිබිලා තිබෙනවද? එවැනි සංඛ්‍යාවන්. ඒ ප්‍රලාප්තයට සිච්ච මරණ සංඛ්‍යාවන්. මේ ආදී වශයෙන් විශාල කරුණු කීපයක්ම විශ්ලේෂණයට භාජනය කරනු ලබනවා. ඒ අනුව තමයි යම්කිසි ප්‍රදේශයක දැන් හුදකලාභාවයක් හෝ සංචරණ සීමාවක් පනවද්දී ඒ අනුව තමයි මේ පිළිබඳව කරුණු කාරණා විශ්ලේෂණය කිරීමෙන් අනුතුරුව පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඒ වගේම PHI මහතුරුන් ඒ කටි විශාල සේවයක් කරන කට්ටිය භූමියේ ඉන්න කණ්ඩායම. ඒවත් එක පළාත්වල ඉන්නවා රීජනල් එපිඩිමියොලොජිස්ට් කියලා REලා කියලා කණ්ඩායමක් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් ඉන්නවා. ඔවුනුත් නිර්දේශ කරනවා. ඔවුන් තමයි ඇත්තටම පළාත සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කරන්නේ. ඔවුන් නිර්දේශ ඉදිරිපත් කරනු ලබනවා විශේෂයෙන්ම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට. ඉතින් ඒ සමගම ඔබ දන්නවා දැන් දිස්ත්‍රික් කොමිටි තියෙනවා. මේ සම්බන්ධවම ඒකට සම්බන්ධ වෙච්ච දිස්ත්‍රික් කොමිටි. ඒ වගේ දිසා ප්‍රතිමාර්ගයෙන් ඒ කට්ටියත් යම් යම් නිර්දේශ එවනවා. ඉතින් මේ සියලුම කාරණා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා අපේ කාර්යසාධක බලකායේ සම්බන්ධ වෙලා තමයි මේ සියලුම සින්දු තීරණ ගන්න. එතකොට සෞඛ්‍ය පැත්තෙන් එවන තීන්දුව තීරණ තිබෙනවා. සෞඛ්‍ය පවණක් නෙමෙයි රටේ පුදු දේවල් එක්ක සලකලා බලයි තීරණ ගන්න ඕනේ. ඒ හිදී ඒ ආකාරයට තමයි තීන්දුව තීරණ අරගෙන ඉදිරියේදී දාන තත්වයක් ඇති කරන්නේ. එතකොට තමයි තීරණය කරන්නේ ඕකේ අපිට හමු වන ඒ නිර්දේශات එක්ක හෙට දිනේදී සමහරට දේශන 5 කියනවා. නැත්නම් අද මධ්‍යම රාත්‍රියේ කියනවා. ඒ කරුණු අත්‍යවශ්‍යතාවය අනුව අවශ්‍යතාව වෙන්නේ හැකි ඉක්මනින් මේ පැතිරවීම වැළැක්වීම සඳහා ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ගය හැටියට දැන් අපි දන්නවා නිරෝධායන ක්‍රමවේදයේ යම්කිසි කොයිඩ් ආසාදිතයෙක් හමුණාම ඔහුගේ පවුලයත් සමහරට අපි සමහරනේ අනිවාර්යයෙන්ම නිරෝධායන ලක් කරනු ලබනවා. ඒ වගේ යම්කිසි සංඛ්‍යාවක් එක ප්‍රදේශයක හමු වෙනවා නම් ඒ ප්‍රදේශ තුල මේ පැතිර යාමක් තිබෙනවා නම් හෝ ඒ ප්‍රදේශය තුලින් වෙනත් ප්‍රදේශ වලට පැතිර යාමට අවදානමක් තිබෙනවා නම් කරන්නේ මේ ආකාරයෙන් හුදකලාවක් කිරීමට ලක් කරනවා. ඒ වගේම ඒ ප්‍රදේශ වලින් සංචරණ සීමාවනුත් පනවන අවස්ථාවක් තිබෙනවා. ඉතින් මේ කරුණාකාරණා සියල්ලක්ම හොඳ විශ්ලේෂණයකින් පසුව තමයි මේ ආකාරයෙන් තීරණ ගනු ලබන්නේ. හොඳයි ඒ වගේම තමයි දැන් මේ ශ්‍රී ලංකාවේ පවතින වාතාවරණය කොවිඩ් තත්වය මේ විදියට දිගටම ගියොත් මේ තත්වය පාලනය කර ගැනීමට නොහැකි වුණොත් දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඉදිරියේදී මේ විදියට වැඩි වෙයි, දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව මේ විදියට වැඩි වෙයි කියලා විවිධ රටවල් උපුටා දක්වමින් නැත්නම් මාධ්‍ය විවිධ වාර්තා පළ කරනවා. විවිධ පුරෝකථන තිබෙනවා, අනුතුරු ඇඟවීම් තිබෙනවා. ඉතින් ඒ නිසා බොහෝ දෙනෙකුට යම් චකිතයක් තිබෙනවා අපේ රටේ මේ තියෙන තත්වය පාලනය කර ගන්නට බැරි වුණොත් අපිට දරා ගන්න බැරි මට්ටමකට ඉදිරියේදී ආසාදිතයින් සංඛ්‍යාව කොවිඩ් මරණ සංඛ්‍යාව වැඩි වෙන්නට පුළුවන්ද කියන කාරණාව. මේ නිසා අපට වසංගත ඒකකයක් හරහා අපට ලැබෙන වාර්තා අනුව ඇත්තටම අපි දැන් කොතනද ඉන්නේ කියලා ඔබතුමාගෙන් අහුවොත් අපි මොන වගේ තැනකද කොවිඩ් වසංගතයත් එක්ක අපේ රට ඉන්නේ මොන වගේ තැනකද? ඔව් දැන් මෙහෙමයි අපි ප්‍රථමයෙන්ම චවිකා මතක තියාගත යුතු කාරණයක් තිබෙනවා. මේ ශ්‍රී ලංකාවේ කොවිඩ් මාර්තු මාසේ ගිය වසරේ 2020 මාර්තු 11 වෙනිදා පළවෙනි ආසාදිතය හමුණු වෙලාවේ මේ රටේ ඒ අවස්ථාවේදී අපි ගත්ත ක්‍රියාමාර්ග ජනාධිපතිතුමා සම්බන්ධලා ගරු අග්‍රාමාත්‍යතුමා සම්බන්ධලා යම්කිසි ක්‍රියාමාර්ග කීපයක් ගනු ලැබුවා. ඒ අවස්ථාවේදී රටම මොකද කිසිම අපි දැනුමක් තිබෙන්නේ නැත්නම් රටම වසල දමලා තමයි ගොඩක් වෙලාවට අපි මේ ක්‍රියාමාර්ග ගත්තේ. අපි ඒක ඊටමත් දැන් තිබෙන තත්ත්වයක් හැටියට නෙමෙයි පාලනය කරගන්න ලැබුවා. අපි කොවිඩ් ප්‍රථම රැල්ල ඊටමත් සාර්ථකව පාලනය කරපු රටක්. ඊළඟට අපි අප්‍රේල් මාසේ 30 වෙනිදා ඉඳලා ඔක්තෝබර් මාසේ 4 වෙනිදා මාස 5ක වගේ කාල සීමාවක්
කිසිදු කොවිඩ් ආසාදිතයෙකු එකම කොවිඩ් ආසාදිතයෙකු නොමැතිව රට රැගෙන යාමට හැකියාවක් ලැබුණා. ඒ ඇවිල්ලා මේ කොවිඩ් කාර්යසාධක බලකා සෞඛ්‍ය ශාස්ත්‍ර මේ සම්බන්ධ සියලුම අයවලුන්ගේ තිබ්බ ඒ ක්‍රමවේදයන් යටතේ රටේ ජනතාව ලැබුච්ච සහයෝගය යටතේ ඒ තත්ත්වය පත් කරගන්න හැකියාව ලැබුණා. නමුත් අවාසනාවකට මෙන් ඔක්තෝබර් 4 වෙනිදා ගිය වසරේ මේ දෙවනි රැල්ලක් පැමිණියා. ඒ පැමිණි දෙවනි රැල්ලත් අපිට අප්‍රේල් මාසේ වෙනකොට මාර්තු අවසාන අප්‍රේල් වෙද්දී 100කට 150කට කොවිඩ් ආශ්‍රිතයන් බස්ස ගන්න තරම් පහතට හලා ගන්න පුළුවන් තත්යකට මේ කොවිඩ් පාලනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. ඉතින් ඒකත් ඒ දෙවනි රැල්ල කියන කොටසත් අපිට සාර්ථකව පාලනය කරගන්න පුළුවන් වුණා. මේ ජනවාරි මාසේ 900ක් හම්බෙද්දී පෙබරවාරි නෙවෙයි මාර්තු වෙද්දී මේක 150ට බස්සලා අප්‍රේල් වෙද්දී 100ටම බස්ස ගන්න තරම් අපිට හැකියාවක් ලැබුණා. එතකොට මේ තත්ත්වයේ යටතේ තමයි අපි රට විවෘත කරලා මේ රට විවෘත කරමින් යන අවස්ථාව තමයි අපි මේ අවස්ථාවේදී හිටියේ. එතකොට ඒ අවස්ථාවේදී පිටරටවල ඉන්න අයවලුන් අපේ පිටරටවල ඉන්න සහෝදර සහෝදරියන් ඔවුන් රටට එන්න ඕනේ කිව්වා. ගේන්න නැතුව ඉන්නවයි කිව්වා. ඒ නමුත් අපි ගෙනාවා ඒ කාලෙත් දහසකට අධික සංඛ්‍යාවක් ගෙනාවා. දැන් ඊයේ දවසේ ගත්තත් දහසකට අධික සංඛ්‍යාවක් තාමත් අපි ගේනවා. ඉතින් ඒ ආකාරයෙන් 1,78,000ක් පමණ මේ වෙනුවට ගෙනලා තිබෙනවා. ඉතින් ඒවා හා සමාන විශාල සංඛ්‍යාවක් මේ රටට එද්දී ඒ වුන් අතරින් මුත් සැලකිය යුතු ප්‍රමාණයක් දිනපතා 30ක් 40ක් 50ක් දවල්වල කොවිඩ් ආසාදිනුත් හමු වෙනවා. ඒකත් පාලනය කරගෙන අපි කොවිඩ් පාලනය කරගන්න අපි දෙවෙනි අවස්ථාවෙත් හම්බුණා. දැන් ඔබතුමිය අහනවා දැන් මේ අවස්ථාව අපි කොහෙද ඉන්නේ කියන එක අපිට පාලනය කරගන්න පුළුවන් වේද කියලා. ප්‍රථමයෙන්ම මම කියනවා රටේ ජනතාවට ඇත්තටම මේ කරන ක්‍රමවේදයන් පිළිබඳව යම්කිසි බලාපොරොත්තුවක් තියාගන්න. අපි කවදාකවත් පෙරදිච්ච જાතියක් නෙමෙයි. අපි කුඩා රටක්. ලෝකේ ප්‍රධාන රටවල් පළවෙනි දෙවෙනි රැල්ලේදී ධනෙන් වැටිච්ච වෙලාවේ අපි කුඩා රටක් වුණත් අපි මේක පාලනය කරගෙන සාර්ථකත්වයක් ගත්ත රටක්. දැන් මේ දෙවෙනි රැල්ලක් ඇවිල්ලා තියෙනවා. අපිට බැහැයි කියලා දෙයක් නැහැ. අපි අනිවාර්යයෙන්ම තාමත්ම බුද්ධිමත් ජනතාවක් ඉන්න රටක් මේක. ඉතින් ඒත් එක්කම ඕන වෙලාවට එකට හිට ගන්න රටක් අපේ ජනතාව. ඉතින් සෑම අසීරු අවස්ථාවලදී එකට හිටගත්තා අපි. ඒ තුලින් තමයි අපි ජයග්‍රහණය කරුන් ලැබුවේ. ඉතින් ඒකින්ද එවැනි තත්ත්වයක් මේ පළවෙනි රැල්ලේ අවස්ථාවේ භයානකයි. දෙවෙනි රැල්ලේදී එකත් භයානකයි. නමුත් මේවා පාලනය කරගත්තා. රට සහ ක්‍රමවේදයන් පිළිබඳ විශ්වාසය ලබා ගන්න. දැන් ඔබතුමියම කිව්වා සමහර රටවල් වලින් දුන්න ප්‍රෙඩික්ෂන්ස් කියලා. මේ රටවල් වලින් කියන ප්‍රස්තාර වලට අනුව අපේ රට සම්බන්ධයෙන් තියෙන කාරණා. එක දෙයක් දැනගත යුතුව තිබෙන ශවිකා ඒ ඇවිල්ලා සමහර රටවල් වල විශේෂයෙන්ම දියුණු රටවල් වල මේ පෞද්ගලික වෛද්‍ය ශාස්ත්‍රයට පමණක් තන දීලා ඒ රජයේ පවතින රජයේ ඒ තිබෙන සෞඛ්‍ය ශාස්ත්‍රයන් වල තත්වයන් අපගේ තත්වයක නැහැ. අපේ ලෝකේ සෞඛ්‍ය ශාස්ත්‍රයත් එක්ක ගත්තම අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ අපේ වෛද්‍යවරුන් හෙදියන් අනිකුත් කාර්ය මණ්ඩල ලෝකයේ අනිකුත් රටවලට වඩා සුවිශේෂී තත්වයක ඉන්න කාර්ය මණ්ඩල අපේ මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්නේ. අපේ ප්‍රජා සෞඛ්‍ය තත්වයේ කියන එක කොයිතරම් සාර්ථකව තියෙන රටක්ද මේක. මේකේ දා ඉඳලා ඉතාමත්ම සාර්ථකව ලෝකයේ ඉදිරියේ ඔප්පු කරලා පෙන්නපු රටක්. ඒ කියන්නේ අපි දන්නවා දැන් කුඩා දරු උපත් ගත්තම මොටිලිටි රේට් එක අවම රටක් කුඩා දරුවන්ගේ. එදා ඉඳලා ඒත් එක්කම සාර්ථකව මේක පාලනයේ ප්‍රජා සෞඛ්‍යයන් සහ ඒ වගේ සාර්ථකම කොච්චරද කියනවා නම් ලෝක මේ දිනයක් 2017 වර්ෂයේ පැවැත්වුවේ මෙහෙ. ඉතින් ඒ තරම් ප්‍රජා සෞඛ්‍ය කියන එක තාමත්ම හොඳට තියෙනවා. ඒකින්ද තමයි අපිට මේ කොවිඩ් පාලනය කිරීමෙන් තාමත් පහසුත් උනේ අපිට. PHI මහතුරු බලන්න කොච්චර මහන්සි වෙනවද කියලා. දැන් මාස 14ක් මේ රටේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිවා රෑ නොබලා දිවා කාලේ යනවා මේ දැන් ගත්තොත් එන්නත් කරන්නේ හෝ ඒ කාලේ ආසාදිතයන් හොයාගෙන යනවා. රාත්‍රී කාලේ ආසාදිත වෙච්ච කට්ටියව ඒ කාලේ විවිධ ක්ෂේත්‍ර රැලි දෙකේදී විවිධ ක්‍රමවේදයන් තිබ්බා. එක්කෝ ආසාදිතයන් එක්කන් ගිහිලා බස් එකකට නග්ගලා ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන නැත්නම් ආසාදිත වුණ කට්ටිය ආශ්‍රිතයන් අර වගේ අරන් යන ගමන් ආසාදිතයන් රෝහලකට අරන් යන්න. අදටත් ඒ දේ කරන්නේ රෑ කාලේ.
ඉතින් ඒ කට්ටිය ඉතාම සුළු වේවලා බුදිය ගන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකරු සුවිශේෂී සේවයක් ඕන කරනවා. ඒත් එක තමයි මහජන වෛද්‍ය නිරෝධන වෛද්‍ය නැත්නම් MOH කියන කණ්ඩායම. ඔවුන් භූමියේ ඉඳගෙන මේ සියලුම පරිපාලනයන් කරනු ලබනවා. ඔමුත් විශාල සේවයක් කරනවා. ඉතින් මේ ඔක්කොම මේ හා සමාන විශාල සුවිශේෂී සේවාවක් කරන මහජන අපේ ප්‍රජා සෞඛ්‍ය ක්‍රමවේදයක් තියෙන රටක සහ මෙවැනි තත්ත්වයන් නොමැති රටක සංසන්දනය කිරීමේදී යම්කිසි දේවල් වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔබටවත් මටවත් ලංකාවේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාටවත් කියන්න හැකියාවක් නැති වෙයි මේ රැල්ල මෙහෙමයි කියලා. නැත්තම් මෙහෙමයි කියන එක. ඒක කියන්න බෑ. නමුත් මම වෛද්‍යවරයෙක් නෙමෙයි ඔබතුමිය අහන ප්‍රශ්නෙට ඉඳුරාම ප්‍රශ්නයකට උත්තර දෙන්න. නමුත් මම වෛද්‍ය වරයෙක් නොවුනත් මේ මෙතෙක් කල මේ සති මාස 14ක් පමණ අපේ රටේ විශේෂඥ වෛද්‍යවරුන් එක්කම එකට ඉඳලා දැන් දෑ භාගෙත් මේ එන්න ඉස්සෙල්ලත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉඳලා සෞඛ්‍ය අමාත්‍යතුමිය ඒත් එක්කම අපේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් සෞඛ්‍ය ලේකම් එක සාකච්ඡාවකට සම්බන්ධ වෙලා මෙතන. ඉතින් ගොඩාක් වෙලාවට අපි කාලේ ගත කරන්නේ වුන් එක්ක හින්දා ඒ අනුව ලැබිච්ච දැනුම අනුව තමයි මට කියන්න පුළුවන් මේ තත්ත්වය පිළිබඳව. ඉතින් ඒ තත්ත්වයන් යටතේ අපි සමහර වෙලාවට ඔය සංසන්දනය කරන රටවල් එක්ක පස්තාර එක්ක සමහරලාට අපිට ඒක ගැලපෙන්නේ නැති වෙන්නත් පුළුවන්, ගැලපෙන්නත් පුළුවන් අපි දන්නේ නැහැ. නමුත් අපේ ප්‍රජා සෞඛ්‍ය කෙරේ සහ වෛද්‍යවරුන් කියන සෞඛ්‍ය ක්ෂේත්‍ර පිළිබඳව හොඳ අවබෝධයක් රටේ ජනතාවට තිබෙනවා. ඒකේ පිළිබඳ විශ්වාසයක් ඇති කරගන්න. ඒත් එක ලෝකේ අනිකුත් රටවල් වගේ නෙමෙයි. අතිගරු ජනාධිපතිතුමා හමුදාවන් සම්බන්ධ කරගත්ත මේ කොවිඩ් කාර්ය සාධක බලකාය සඳහා පවත්වගෙන යන්න කොවිඩ් කාර්ය සඳහා මේ මඩ පැවැත්වීම සහ තුරන් කිරීම සඳහා මුල දවස් ඉඳලම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සම්බන්ධ කරගනු ලැබුවා. එතුමා සන්නද්ධ සේනාධි නායකයා වශයෙන් ඔතුමාට තිබෙන අත්දැකීම් පළපුරුදු භාවිතා කරමින් හමුදා ශේෂ්ඨයන් තිර තිබෙන තියෙන කොන්ෆිඩන්ස් එක හින්දා සම්බන්ධ කරගත්තා. ඒක ලෝකයේ අනිකුත් රට ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියනවා මේ තත්ත්වය ගැන. ඔබතුමිය ආරම්භ කරද්දී කිව්වා සුව විරුවන් සම්බන්ධයෙන් පොඩි ආරම්භයක් දුන්නා. සුව විරුවන් හා සමගාමීව රණ විරුවන් මේක ඇදගෙන දුවනවා. ඉතින් අද බලන්න සෞඛ්‍ය ශාස්ත්‍රයට ධාරිතාවන් අඩු වුණ අවස්ථාවේදී යුද හමුදා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව තමයි ඉදිරිපත් වෙලා මේ තියෙන රෝහල් පද්ධතිය වගේ දෙගුණයක සංඛ්‍යාවකට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝහල් අදමින් අපි මේ තත්ත්වයක් ඇති කරලා දීලා තියෙන්නේ. ඉතින් එතකොට අපිට හැකියාව ලැබිලා තිබෙනවා සෞඛ්‍ය ශාස්ත්‍රයට ඉතාමත් ප්‍රබල සහයෝගයක් ලබා දෙන්න. එපමණක් නෙමෙයි අපිට දැන් උදාහරණයක් ගත්තොත් මේ දවස්වල තිබෙන ආසාදිතයන්ගේ වැඩිවීම තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නැත්නම් MOH වරුන්ට එවරියන්ට ඔවුන්ට සහයෝගය දක්වීම සඳහා ප්‍රවාහන පාසුකම් හිතන් ලබා දෙන්නේ හමුදාවෙන් අපි. ඒ දීලා අපි රෝහලක් කරා නැත්නම් වෙනස් ස්ථානයක රැගෙන යන්න සම්පූර්ණ ක්‍රියා කරනවා. රටේ තිබෙන සම්පූර්ණ නිරෝධාන පද්ධතිය පිටරටවල ඉගෙනක සම්පූර්ණ 100% කරන්නේ යුද හමුදා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවෙන්. ඉතින් මේ ඔක්කොම ගන්න රටේ සෞඛ්‍ය වගේම රටේ මේ රණවිරුවන් මොන තරම් මහන්සියක් වෙනවද? රටේ මේකක් හදන්න කියන විදියට ස්පිතාලයක් හදන්න කොහොමද? දැන් මේ දවස්වල අපි විශාල රෝහලක් හදාගෙන යනවා. මේ යුද හමුදාවේ මේ රණවිරුවන් දිවා රෑ නොබලා දින ඉතාමත් කෙටි ගාලයකින් ලංකාවේ සුවිශේෂී වූ රෝහලක් බවට පරිවර්තන කරන්න උත්සාහ කරනවා. ඉතින් මේවට සෑහෙන මහන්සියක් වෙනවා මේ රණවිරුවන්. ඉතින් මේ ඔක්කොම කරලා ඔබතුමිය ඇහුව ප්‍රශ්නෙට ඔව් මේ తত্ত্বය මෙවැනි වෑයමක් දරලා උත්සාහ කරන්නේ රටේ ජනතාව කොවිඩ් වලින් ආරක්ෂා කරගන්න. ඉතින් ඒකින්ද මම හිතන්නේ අපිට කියන්න බෑ හෙට දිනේ මේ තත්ත්වය වැඩි වෙයි කියලා. නමුත් බොහෝ දුරට දැන් ඔබතුමිය සමහරලාට අහන මේ ප්‍රශ්නේ ඔබතුමිය අහන්නේ කට්ටියත් එක්ක කතා වෙලා අහන ප්‍රශ්නයක් වෙන්න ඇදිනේ මගේ. ඒ ආද්දී අහන ඇත්තේ ඊයේ දිනේදී 2600ක වගේ සංඛ්‍යාවකට ආසාදිතයන් වැඩි වුණා. ඔබ මං කිව්වාගේ අර ප්‍රථම 15 වෙනිදා ඉඳලා 21 වෙනිදා දක්වා වූ කාර්යපරාසයේ අප්‍රේල් මාසයේ ඒක 300ක වගේ අගයක් ගත්තා. 21 සිට 27 දක්වා ඒක 500ක වගේ අගයක් ගත්තා. 600ක වගේ. ඉන් අනතුරුව 28 වෙනිදා 1000 ඉක්මවා ගියා. ඊයේ 2000 ඉක්මවා ගියා. ඉතින් මේ යන මේක හැටියට බැලුවන් පස්සේ ඔබතුමියට අහන්න එවැනි අවස්ථාවක් තියෙනවා.
එතකොට අපි දකින්න විදියට මම මේ දකින්න විදියට දන්නා කරුණු කාරණා අනුව අද දිනේ හෙට දිනේ සහ ඊතුරු දින කීපෙත් යම් කිසි වර්ධනයක් නැත්නම් કોઈ දාසාදිතයේ වැඩිවීමක් දකින්න අපිට හැකියාවක් ලැබේ. ඒත් එක්කම විශේෂයෙන්ම මේ තියෙන ඉතුරු වෙලා තියෙන සංඛ්‍යාවන් මේ දිනවල අපි ඒ ගැන කතා කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේ දත්යන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වීමට හේතුවක් තිබෙනවා. නමුත් අපි බලනවා උත්සාහ කරනවා අර කිව්ව ප්‍රජා සෞඛ්‍ය ක්‍රමවේදයන් සහ අපි තිබෙන දක්ෂ සහ ඉතාමත් හොඳ සැලසුම් සහගතව කරන ක්‍රියාවලිය තුලින් අවම කර ගැනීමට තමයි උත්සාහ කරන්නේ. කිසිම පුද්ගලයෙක් මම හිතන්නේ නැහැ ප්‍රාර්ථනා කරනවා කියලා මේක වැඩි කරගන්න, අඩු කරගන්න උත්සාහ කරනවා. ඒ අනුව මට විශ්වාසයි අපි ඊළඟ සතියක් දෙකක් බොහෝ දුරට සංඛ්‍යාවන් වැඩිවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. නමුත් එය කෙසේ හෝ පාලනය කරගත යුතුව තිබෙනවා. අනිවාර්යෙන්. දැන් බොහෝ දෙනෙකුට ලේසි මොන හෝ අඩුපාඩුවක් වුණාම කොතන හරි වැරැද්දක් දැක්කම රජයේ පාර්ශවයට වෙන්න පුළුවන්, සෞඛ්‍ය අංශවලට වෙන්නට පුළුවන්, හමුදාවට වෙන්නට පුළුවන්, ඇඟිල්ල දික් කරන්නට හරි ලේසි. නමුත් ඇත්තටම බැලුවොත් මේ කොවිඩ් වසංගත තත්ත්වයේ පාලනය ක්‍රියාවලියේදී මෙතන වැඩිම වගකීම තියෙන්නේ අපේ රටේ ජනතාවගේ අතේ නේද? ජනතාව තුළ ස්වයං විනය කියන දේ නැතිවීම නේද හමුදාපතිතුමනි අපිට මේ තත්ත්වය පාලනය කර ගැනීමට මේ තරම් අපහසු වෙලා තියෙන්නේ. ඔව් දැන් ඔබතුමිය පටන් ගත්ත කාරණා දෙක ජනතාවගේ වගකීම සහ මේ හමුදා වලින් කරන හමුදා සහ අනිකුත් දේවල් වලට කරන විවේචන. දැන් මේවා තියෙනවා. දැන් අද දවසෙත් සමහරලාට මට ආරංචි වුණා මේ ස්ථානට එන ගමන් මේ හමුදාපතිතුමා තමයි මේවා වහන්නේ නැත්තේ කියලා වගේ විවේචනයක් යම් යම් සමාජ මාධ්‍ය වලින් කියලා තියෙනවායි කියලා. ඉතින් මේක මම පළවෙනිම පැහැදිලි කරලා දුන්නා. මේක එක පුද්ගලයෙක් කරන ක්‍රියාවලියක් නෙමෙයි. විශේෂයෙන්ම විශේෂ වෛද්‍යවරුන්, විශේෂඥවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඉන්න ප්‍රධාන සංගම් යම් කිසි අදහසක් පළ කරන් පස්සේ ඒවට තැමුම්කම් දීලා කරනවා මිස එක්කෙන පුද්ගලයෙක්ට මේක කරන්න බැහැ කියන අපිට කිසිවෙත් හැකියාවක් නැහැ. ඒක ඉතාමත්ම වැරදි මතයක් යම් කිසි මේ වෙලාවේ. ඉතින් ඔබතුමිය දන්නවා ඇති සමහර න්‍යාය පත්‍රයන් වලට විවිධ අදහස් දරන අපිට අකමැති පුද්ගලයන් ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ කට්ටිය සමහරලාට ඔය වගේ දේවල් චෝදනා ඉදිරිපත් කරමින් අර මං කිව්වා වගේ රටේ ආරක්ෂක හමුදා වලට හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමහර කට්ටියට විවේචනය කරද්දී ඔවුන් කරන සේවාව සමහරට නොදන්නවා වෙන්න පුළුවන්. අපි දන්න ඔය එපිඩිමියොලොජි යුනිට් කියන එක වුණත් දිවා රාත්‍රී කොච්චර මහන්සි වෙනවද කියන එක අපි දන්නවා. අපි කොයි වෙලාවක හරි අගයක් ඇහුවොත් කී දෙනෙක් මේ වෙලාව දිනනද කියලා උන් ඒවා ගන්න ලේසි නැහැ. ඉතින් ඒ තත්ත්වයන් යටතේ ඉතාමත්ම බාර දූර කාර්යයක් කරද්දී වේචෙන් ලක් වෙන. දැන් හමුදාව වේචෙන් ලක් කරනවා කිව්වම මේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේවා මේ රෝහලක් හදනවා සියා අනිකුත් ක්‍රියාවලිට වෙන කාටද මේක කරන්න පුළුවන්? කවුද කරලා තිබෙන්නේ? දැන් ප්‍රථම වතාවට අතිගරු ජනාධිපතිතුමා මේ කිව්වන් පස්සේ සන්නද්ධ සේනාධිනායකයා වශයෙන් අපිට දැනුම් දුන්නාන් පස්සේ නිරෝධාන මධ්‍යස්ථානයක් දියතලාවේ හදන්න කියලා වුහාන් වලින් එන අපේ දුවදරුවන්ට ඒ වෙලාවේ ඉඳලා මේ දක්වා මාස 14ක් එක දිගට අර සුළු කාලයක් කරන මේ කාලෙත් මේවා නැවත හදනවා, ප්‍රතිසංස්කරණය කරනවා, ඒ වගේ කර හිටියේ. ඉතින් විශාල සේවයක් මේ රණවිරුවන් කරනවා. ඉතින් ඒ රණවිරුවන්ටත් යම්කිසි අපහසුතාත්මක විදියට කතා කරනවා නම් ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ යම් යම් න්‍යාය පත්‍රවලදී ඒවට අපි සැලෙන්නේ නැහැ. මොකද ඕවා අපිට බලන්න වෙලාවකුත් නැහැ. ඔය සඳහා කතා කරන්න කාලෙකුත් නැහැ. මොකද වැඩක් නැතුව ඉන්න කණ්ඩායම් වලට පුළුවන් ওই වගේ දේවල් කර බල ඉන්න හැකියාවක් ඇති. නමුත් අපිට ඇත්තටම ඉතාමත් සුළු කාල සීමාවක් තමයි වෛද්‍යවරු හෝ හමුදාවල පොලිස් වල අයවලුන්ට මම හිතන්නේ බුදිය ගන්නවත් හම්බ වෙන්නේ. ඉතින් ඒ කාලෙකින්ද ඕවට වැය කරන්න වෙලාවක් නැහැ. ඉතින් මම හිතන්නේ යම් ඔබතුමිය කිව්වාගේ අපිට රටේ ජනතාවට රටේ ජනතාව සෑම අවස්ථාවකදී අපිට සහාය ලබා දුන්නා. ඉතින් අර වුණේ අලුත් අවුරුද්ද සමය ආවන් පස්සේ කාලයක් නිකන් හිර වෙලා වගේ ඉඳලා සම්කිසි පීඩනයක ඉඳලා එපාමනේ කියන්නේ. හැම එකක්ම කියන්නේ එක්ක මාස්ක් එක දාන්න කියනවා, සුරක්ෂිතභාවය තබා ගන්න කියනවා, අත පිරිසුදු කරගන්න කියනවා, එක්රොක් වෙන්න එපයි කියනවා. ඉතින් ඔයවා කියලා දැන් 100කටත් බැස්සම් පස්සේ ඉතින් හිතන්න නැති ඉතින් ඒ අර දෙවෙනි අවස්ථාවේ තිබ්බ ප්‍රභේදයත් එක්ක යම් පුද්ගලයන්ට නිකන් අදහසක් ආවා අද හැදුනා දින 14න් ඉවරයි ගෙදර යනවා ඕක හැදුනත් නෑ වගේ කියලා. ඉතින් වැඩි කලබල වෙයක් වෙන්න දෙයක් නෑ කියලා මරණ අනුපාතය ඉතාමත්ම අඩුයි.
හොඳට සෞඛ්‍ය ශාස්ත්‍රය රැක බලා ගන්නවා, වෛද්‍යවරු රැක බලා ගන්නවා. ඉතින් මේ ඕක මොකද්ද හැදුනත් ආව 14 days දින 4 10 පැන්නම් පස්සේ පල්ලෙහාට එනවා අපි 14න් එළියට එනවා කියලා එවැනි දේවල්. හැදුනම් පඩක් බය තිබ්බ ඉස්සෙල්ලා. නමුත් ඒ බයත් සමහර කට්ටියන් ගිලිහි ගියා. ඉතින් ඒකින්ද විශේෂයෙන්ම මේ අලුත් අවුරුදු සමයේදී සහ විශේෂයෙන්ම අලුත් අවුරුදු සමයේදී ඉදිරි කාල සති දෙකක් වගේ අර shopping ගිහිලා කොයිඩ් shopping කරගත්ත තත්ත්වයක් නැති වුණේ. ඉතින් ඒකයි ඊට පස්සේ අලුත් අවුරුදු සමයෙන් පස්සේ වෙච්ච තත්ත්වයන් යටතේදී මේ තත්ත්වය ඇති වුණා. ඉතින් ඒ අවස්ථාවේදී යම්කිසි ආකාරයක ජනතාවගේ විනය සෞඛ්‍ය කොයිඩ් සම්බන්ධයෙන් තිබේ විනය අඩුපාඩුවක් තිබ්බා. ඔබතුමිය දන්නේ නැති අපි සෑම අවස්ථාවකදීම මේ සම්බන්ධයෙන් ක්‍රියාක්‍රම ලැබ කිව්වා ජනතාවට. මට මතකයි අපි ඒ දවස්වලත් කතා කරද්දී කොයිඩ් නැති දවස්වලත් අපිට උපදෙස් ලබා දුන්නා. පිටින් ඊට මේ මාධ්‍ය වලට ගිහිලාද මේ කොයිඩ් නැහැ වගේ කිසිම දෙයක් නැතුව කතා කොයිඩ් මාධ්‍යයටත් අමතක වුණා. ඇත්ත කතාව කියනවා නම් මාධ්‍යවල ප්‍රවෘත්ති සහ අනෙකුත් දේවල් බැලුවම් පස්සේ අප්‍රේල් මාසේ 31යි මැයි මාසේ සිට ඔක්තෝබර් මාසය අතර කාල සීමාවන් කොයිඩ් සඳහා යොදවපු කාල සීමාව සියලුම මාධ්‍ය පොදුවේ බැලුවොත් මට අපිට කතා කරලා සමහර කිව්වා මොනවද ඔය කට්ටිය මොනවද දාන්නේ නැද්ද මේ කොයිඩ් ගැන මතක් කරන්න මේ කරන්න එපා කියලා නැත්නම් කොයිඩ් එකක් එන්න බැරි නෑ කියලා. ඒවා මතක වුණා. ඉතින් ඒ යටතේ කාටවත් දෝෂාරෝපණයක් නෙමෙයි. ඉතින් ඒ තියෙන අවශ්‍යතාවය අනුව වෙන්න පුළුවන් ඒ தત્ත්වය කරේ. ඉතින් ඒ හින්දා ඒ වගේ අමතක වෙච්ච තත්ත්වයන් යටතේ මේ තත්ත්වය ආවේ. දැන් ආපහු අවස්ථාව කරගෙන මේ තුන්වෙනි ප්‍රභේදයේ සා සුදුපටු කරන්න බැරි ප්‍රභේදයක්. ඔබ දන්නවා දැන් මේ 15 වෙනිදායි දැන් අද අතර කාල සීමාව මේ මාසයක් යන්න ඔබෙන් 30000කට ආසන්න කොයිඩ් ආසාදිතයන් මේ තුන්වෙනි රැල්ල තුල ඇවිල්ලා තිබෙනවා. මරණ සංඛ්‍යාව ගත විශාල සංඛ්‍යාවක් මිය ගිහලා අදට 801 දෙනෙක් මිය ගොස් තිබෙනවා මේ දක්වා රටේ. ඒත් එක්කම මේ සති තුන කාල සීමා විශාල සංඛ්‍යාවක්. ඉතින් මේක බැලුවම ඉතාමත් හොඳ පැහැදිලිව තේරෙනවා ආසන්නම අසල්වැසි රට ඉන්දියාවේ දිනකට 4 ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් කොයිඩ් ආසාදිතයන් හමුණා 3-4000කට වැඩි සංඛ්‍යාවක් මිය යනවා පළවන වාර්තාවලට අනුව. ඉතින් එවැනි තත්ත්වයක් තීද්දි එතකොට මේ රටෙත් ඒ වගේ තත්ත්වයක් තියෙනවා නෙමෙයි. නමුත් මේ රටේ මේ ප්‍රභේදයක් මේ UK මේ ප්‍රභේදය කියලා කියනවා. මේ ප්‍රභේදය තාමත් ශීඝ්‍රයෙන් පැතිර යනවා. ඉතින් ඒ තත්ත්වයන් යටතේ ජනතාව තමුන් විසින් කළ යුතුයකම නැත්තම් තමුන්ගේ විනයට අනුව ක්‍රියා නොකරොත් බොහෝ දුරට කොයිඩ් ආසාදිත වීම හැකියාව තිබෙනවා. එපමණක් නෙමෙයි තමුන්ගේ පවුලටත් වෙනවා. දැන් මේක අපි දැකලා තියෙනවා. මේ අවස්ථාවේදී හමුවන කොයිඩ් ආසාදිතයන්ගේ පවුලලත් ඉස්සර කෙනෙක්ට හැදිලා ඉතුරු කට්ටිය නිරෝධායනය කරාම යාට විතර තත්ත්වයක් තිබ්බේ. නමුත් මේ අවස්ථාවේදී හැදුනා කිව්වම බලද්දි පවුලේ සියලු දෙනාටම වගේ හැදිලා තියෙනවා. ඒක වළක්ව ගන්න බැරි තත්ත්වයක් තිබෙනවා. මොකද ඒක ඉතාම ශීඝ්‍රව පැතිර යන ඉඳලා. ඉතින් මේ තත්ත්වේ ජනතාව අවබෝධ කරගත යුතුයි. කිසිම පුද්ගලයෙක් කොයිඩ් වලින් මිය යුතුව නැහැ මේ රටේ. මෙච්චර කාල ඉඳලා 30 වසරක යුද්ධයක් තිබිලා ජීවත් වෙච්ච මිනිස්සු කොයිඩ් එකෙන් මැරෙන්න ඕනේ නැහැ ඇත්තටම. ඉතින් ඒකින්ද එපමණක් නෙවෙයි කොයිඩ් ආසාදිතයෙක් වෙන්නත් උන අපි දන්නේ නැහැ තාම අතුරු ප්‍රතිඵල මොනවද කියලා මේ කොයිඩ් ආසාදිතෙන් පසු කාලින වෙන්නේ. ඉතින් ඒකින්ද ජනතාව මේ පිළිබඳව බුද්ධිමත් තීරණ එවැනි දේවල් වටහා ගන්න බුද්ධිමත් ජනතාවක් මේ රටේ ඉන්නේ මං කියනවා වගේ. ඉතින් මේ බුද්ධිමත් ජනතාව මේ අවස්ථාවේදී ඔබගේ යුතුයකම මේ මූණාවරණය කර ගැනීම, දුරස්ථභාවයන් රැක ගැනීම, පිරිසිදු කිරීම මේ තාමත් සුළු දේවල් නේ තියෙන්නේ. ඉතින් මේ දේ අපි දකිනවා මේ අවස්ථාවේදී සමහර කඩේ මූණනේ ඔක්කොම දැන් ආවරණය කරගෙන යන තත්ත්වයක් ඇවිල්ලා තිබෙනවා. ඒක තමයි විය යුත්තේ. ඒත් එක්ක මේ අවස්ථාවේදී ජනතාවගේ සහයෝගය විශාල වශයෙන් අවශ්‍ය මොහොතක්. ඉතින් අපි හිතනවා මේ රටේ බුද්ධිමත් ශ්‍රී ලාංකීය ජනතාව පක්ෂ පාට අනුකූල කාරණා අමතක කරලා දාලා ඒකාමෙන් රටේ සෑම පුරවැසියෙක්ම ආරක්ෂා කරගන්න ආකාරයෙන් ඔබගේ යුතුයකම ඉෂ්ට කරයි කියලා. දැන් බලන්න මේ විශේෂයෙන්ම පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන් මිනිස්ට්‍රි නැත්තම් මේ ඒ අමාත්‍යාංශයෙන් ඊයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඊයේ දිනේ දුන්න අවස්ථාවක් රටේ ජනතාවට මේ අඩුම සංඛ්‍යාවකින් කාර්යාල පවත්වාගෙන යන්න කියලා. මේවා කරන්න බැරි වුණත් ඒ දේ කරනවා. ඒ වැඩට ආවත් නැතත් මාසේ පඩිය හම්බ වෙනවනේ නේ. දැන් අර සමහර වෙලාවට ඔය කොයිඩ් ලොක්ඩවුන් කතාවේදීත් සමහර කට්ටිය කිව්වේ
ඔබතුමාලා මේ වහන්න කතා කරනවා. හරිද? ඒ කතා කරන්නේ ඔය මාසෙට දවස් අවසාන මාස අවසාන පඩි හම්බෙන කට අපි කොහොමද මේ පඩියක් නැතුව අපිට දිනපතා මේවා කරගෙන අපි කඩයක් විකුණ ගන්න බඩුවක් විකුණන ජීවත් වෙන්න ඕන මිනිස්සු. ඔබතුමාලා කතා කරන්නේ වෙන පන්තියක් ගැන කියලා අපිට කිව්වා. එහෙම කතා කරනවා අපිට කෝල්ස් එනවා එහෙම. දීලා කියනවා. එතකොට කියනවා අපිට සමහර කට්ටිය කතා කරලා ඒ කට්ටියට කියන්නකෝ එහෙනම් ඒ කට්ටිය වැඩ කරන දින ගන්නට පඩිය හදලා ඒක අඩු කරලා අපිට දෙන්න කියලා ඕක මේ අපිට දෙනවද කැමතිද අර 5000 වෙනුවට ඕනනම් තව ගාණක් වැඩි කරලා දෙන්නකෝ අර මාසේ වැටුප ගන්න කට්ටියකින් ඒ සංඛ්‍යාවට අඩු කරලා එහෙමත් තර්ක දානවා අපෙත් එක්ක. කවුද කැමති වේද එහෙම මාසේ වැටි ගන්න මෙතන ආයතනෙවත් වැඩ කරන කට්ටිය කැමති වේද වැඩ කරන දින ගාන අර මේ 150ක් අඩු කරලා ගියොත් ඒක කරනවට කැමති වෙන ගන්න නෑනේ. ඉතින් ඒ වගේ මිනිස්සු අපේ රටේ ජනතාව යම් කිසි කොටසක් යම් සමාජයෙන් කොටසක් අපිත් එක්ක මේවට මේ වගේ අපිට අදහස් පළ කරනවා. ඉතින් ඒකින්ද අපි දකින්නේ ජනතාවගේ සහයෝගය තාමත්ම අවශ්‍ය මොහොතක අපි ඉන්නේ. රටේ යුද්ධේ ජයග්‍රහණය කරන්න එකාමෙන් රටේ ජනතාව අපිට සහයෝගය ලබා දුන්නා. ඒ වගේම අපි වෙනුවෙන් අපි හරිද? තමුන් වෙනුවෙන් තමුන්ගේ පවුල වෙනුවෙන් තමුන් සහ අපි වෙනුවෙන් අපි හැටියට මේ අවස්ථාවේ හිට ගන්නවා. අපි හැම වෙලාවෙම කියනවා බුද්ධිමත් ශ්‍රී ලාංකීය ජනතාව කවදාකවත් පරදින්නේ නැහැ. මේක අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණය කරනවා. ලෝකෙට පෙන්වන්න පුළුවන් අවස්ථාවක්. අපි මොනතරම් ස්වයං විනයක් තියෙන රටක්ද? අපිට ඕනම අභියෝගයක් ඉදිරියේ කුඩා රටක් වුණත් අපිට ජය ගන්න පුළුවන් රටක් හැටියට පෙන්වන්න පුළුවන් අවස්ථාව. ඒකින්ද ශ්‍රී ලාංකීය ජනතාවගේ විනය ඉතාමත් අවශ්‍ය වෙනවා මේ කාරණේ ජයග්‍රහණය කරන්න. ඒකින්ද රටේ ජනතාව ඉතාමත්ම කාරුණික සුහදව ඉල්ලා සිටිනවා. අවස්ථා දෙකක් රැලි දෙකක් ඇවිල්ලා ඒ රැලි දෙකම ඉතාමත්ම සාර්ථකව මුහුණ දුන්න ශ්‍රී ලාංකීය ජනතාව තුන්වෙනි රැල්ලෙත් ඔබගේ සහයෝගය ඒ ආකාරයෙන්ම ලබා දීලා ලෝකයේ සිටියේ මේ සුවිශේෂී ස්ථානයකට ශ්‍රී ලංකාව කොයිත් පරාජය කරන්න හැකියාව ලැබෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මම හිතන්නේ ඔබට බොහොම පැහැදිලි අපේ රටේ ජනතාව බේරා ගැනීම වෙනුවෙන් රටේ සෞඛ්‍ය අංශ එක පැත්තකින් විශාල මෙහෙවරක් කරද්දී රටේ ආරක්ෂක අංශ ඊට නොදෙවෙනි මෙහෙවරක් කරමින් ඔබ වෙනුවෙන් දිවාරය නොබලා කරන මේ මෙහෙය ඉතින් බොහොම කාරුණිකව එතුමන් මුළු මහත් ජනතාවගෙන් මේ ඉල්ලා සිටින්නේ ස්වයං විනය පවත්වා ගැනීමෙන් මේ ගෙන යන වැඩපිළිවෙලට ඔබේ උපරිම දායකත්වයේ සහයෝගය ලබා දෙන කියන කාරණාව ඉතින් මේ පිළිබඳව අපි තවත් කතා කරන්නට සූදානම්ින් සිටිනවා. ඊට කලින් සූදානම් වෙන්නේ අපේ වැඩසටහනෙන් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් එකතු වී සිටින්නේ මහජන සේවයේ පිණිසයි වැඩසටහන සමගින් අද දවසේදී අපි ඔබව දැනුවත් කරන්නට සූදානම්ින් සිටින්නේ කොවිඩ් වසංගතයේ හමුවේ ඉදිරි අභියෝග සහ ජනතාවගේ වගකීම යුතුයකම පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. ඉතින් අද දවසේදී ඔබ වෙනුවෙන් මේ පිළිබඳව කතා බහ කරන්නට අපත් සමග එකතු වෙනවා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා. අපි සූදානම් මෙතෙන් සිට අපේ කතා බහ ආරම්භ කරන්නට. අපි විරාමයට කලින් කතා බහ කළා කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සහ මේ වන විට අපේ රට මොන වගේ තත්ත්වයක ඉන්නවද කියන කාරණාව සහ ජනතාව සතු යුතුයකම වගකීම පිළිබඳවත් යුද හමුදාපතිතුමා ඉතාමත්ම පැහැදිලිව ඔබට අවධාරණයෙන් කරුණු පැහැදිලි කරා. අපි යලිත් සෝදානම් වෙන්නේ ගැන කතා කරන්නට විශේෂයෙන්ම හමුදාපතිතුමනි දැන් මේ වන විට රට තුල PCR පරීක්ෂණ පැවැත්වීමේ ක්‍රමවේදය ගැනත් බොහෝ දෙනෙක් විවිධ මත පළ කරනවා. ඇතැම් අය කියනවා දෛනික වාර්තා ගොඩ ගැසී තිබෙනවා කියලා. ඒ වගේම සමහර විට ඇතමුන් වාර්තා කරනවා දැන් අද දවසේදී ප්‍රතිඵල නිකුත් කෙරෙන්නේ දින කිහිපයකට කලින්ගත් PCR පරීක්ෂණ කළ මේ ආදී වශයෙන් විවිධ වූ කරුණු කාරණා රැසක් මේ PCR පරීක්ෂණ සම්බන්ධයෙන් ඔවුන් විවිධ මත පළ කරනවා. මෙහි සැබෑ තත්ත්වය මොකක්ද? හමුදාපති. ඔව් විශේෂයෙන්ම මම මේ ස්ථානයට පැමිණෙන තෙක් මට කීමට හැකියාවක් ලැබුණේ නැහැ. අද දවසේ දෙවෙනි අවස්ථාව කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පැහැදිලි කරන්න මේ සුළු මොහොතකට ප්‍රථම ලැබුණා. අද දිනේ දෙවෙනි අවස්ථාව යටතේ මේ වන විට තවත් කොවිඩ් ආසාදිතයන් 992 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉතින් ඔබතුමිය අහනවා වාර්තාවල සමහරලාට දැන් ඔය තිබ්බ තත්ත්වය. ඉතින් අවංකවම මේ කියව යුත්තේ මේ අවස්ථාවේදී අපි ප්‍රථම සහ දෙවෙනි අවස්ථාව වගේ සුළු සංඛ්‍යාවක් නෙමෙයි පැමිණෙන්නේ. විශාල කොවිඩ් ආසාදිතයන් අද දිනෙත් 2600කට ආසන්න සංඛ්‍යාවක් මේ ආකාරයෙන් කොවිඩ් ආසාදනය වෙලා තියෙන අවස්ථාවක්. එතකොට මේවා PCR පරීක්ෂණ ගත්තන් පස්සේ ඔබතුමිය කියනවා යම්කිසි වෙලා එන්ටම් පසු වෙලා දෙන කතාවකුත් තියෙනවා. හරි. මට මේ මහන්න ඔබතුමිය PCR පරීක්ෂණ ගන්න ක්‍රමවේදය. දැන් ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සම්බන්ධයෙන් ක්‍රමවේදයන් කීපයක් අපි කරනු ලබනවා.
අපි ස්ට්‍රැටජිස් කීපයක් තියෙනවා. මේ කොවිඩ් මර්ධනය කිරීම සඳහා ප්‍රථමයෙන්ම අපි කොවිඩ් ආසාදිතයන් සොයා ගැනීම එක තත්වයක්. ඊළඟට හමු වෙන කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කරන ක්‍රමවේදය තව එකක්. ඒත් එක්කම ඔවුන්ගෙන් ආසාදිතයන්ගෙන් හමු වෙන ඒ ආශ්‍රිතයන් හුදකලා කර ගැනීම එක ක්‍රමයක්. සහ කොවිඩ් මර්ධනයේ වශයෙන් අවසාන වශයෙන් මේ එන්නත් කරණය කියන එක තව ක්‍රමවේදයක්. මේ ක්‍රමවේදයන් යටතේ තමයි අපි කොවිඩ් පාලනය කරන්න රටේ උත්සාහ කරන්නේ. ඒකට කොවිඩ් මේ සඳහා මම කිව්ව PCR පරීක්ෂණ ක්‍රමවේදයේදී ක්‍රමවේදයන් කිහිපයක් මේ සඳහා අනුගත වෙනවා. ඒ ප්‍රථම තත්ත්වය තමයි මේ කොවිඩ් ආසාදිතයන් සොයාගන්නේ ඔබ දන්නවා ඔක්තෝබර් මාසේ 4 වෙනිදා දෙවෙනි වතාවේදී හමුවන්නේ මේ රෝහලක තීන් තමයි ආසාදිතයෙක් හැටියට වාර්තා වන්නේ. ඒ කොහොමද හොයාගන්නේ නිකන් නෙමෙයි. සෞඛ්‍ය අංශයේ යටතේ තිබෙන සියලුම රෝහල් වලට උපදෙස් ලබා දීලා තියෙනවා. රෝහලට ඇතුළු වෙන සියලුම රෝගීන් විවිධ රෝගල් වලට ඇතුළු වෙන රෝගීන්ගෙන් පිටත් වීමට ප්‍රථම 105ක අගයකට සෑම දිනකම පරීක්ෂණ පවත්වන්න කියලා PCR පරීක්ෂණ කළා උන්ට කොවිඩ් තියෙනවද කියලා හොයන්න කියලා. ඒකට තමයි ඔක්තෝබර් 4 වෙනිදා එක්කෙනෙක් හමු වුණේ. ඊට පස්සේ තමයි ගියේ මිනුවන්ගොඩ ආයතනයකට. එතකොට ඒ එක ක්‍රමවේදයක්. ඊළඟට තව ක්‍රමවේදයක් තමයි අපි ඉලක්ක කරගෙන අපි කරනු ලබනවා කොවිඩ් පරීක්ෂණ අපි ඒ වගේ ස්ථාන වලට කරනු ලබනවා. එතකොට යම්කිසි ආසාදිතයෙක් හම්බුණා නම් ඒ ප්‍රදේශ ඉලක්ක කරගෙන තවත් ආසාදිතයන් සිටීද කියන එක හොයන්න අපි PCR පරීක්ෂණ කරනවා. අනිත් එක තමයි අහඹු පරීක්ෂණ තැන් වල කරනු ලබනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි කතා කරන්නේ ප්‍රථම අවස්ථාවේදී මේ සංචරණ සීමාවන් පනවන අවස්ථාවේදී බොහෝ දුරට හෙට අනිද්දා වෙද්දී අපි නැවත වතාවක් රැපිඩ් ඇන්ටිජන් කියන පරීක්ෂණ මේ ලංකාව තුන බොහෝ දුරට ඊළඟ පැය 48න් පස්ස කාල සීමාවේදී ඉදිරි ඒ කාල සීමාවේදී අපි තැන් වල රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් උත් කරන්න බලාපොරොත්තු වෙනවා එක් ක්‍රමවේදයක් යටතේ. එතකොට සවික දැන් මේ මම කිව් විදියට අර ඉලක්ක කරගෙන කරන සහ ඒත් එක්කම හැකිවිය කොවිඩ් ආසාදෙදී ඉඳී කියලා මහ ජනතාව සිටින ස්ථානවල අහඹ පරීක්ෂණ කරන ක්‍රමවේදයක් මේ දෙකම සර්වේලන්ස් යටතේ අයිති වෙනවා. ඒ කරන PCR පරීක්ෂණ වලින් තමයි අපිට හොයාගන්න පුළුවන් රට තුල කොවිඩ් ආසාදිතයන් ඉන්නවද නැද්ද කියන එක මේක කරගෙන යනවා දිගටම අපි. එහිදී ඒ ප්‍රතිඵල ඔබතුමිය කිව් විදියට ඒ වගේ පරීක්ෂණ වාර්තාවන් ලබා ගැනීමට ලංකාවේ හැමතැනම මේ PCR පරීක්ෂණ PCR එක ගත්තට පුද්ගලයෙක් මේ පරීක්ෂා කොවිඩ් තියෙනවද නැද්ද කියන පරීක්ෂණය කරන්න ඒ ලැබ්ස් හැමතැනම නැහැ. දැන් බොහෝ දුරට ඉස්සෙල්ලා නම් ඉතාමත් සුළු සංඛ්‍යාවක් තිබේ. දැන් ඒක ව්‍යාප්ත කළ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේක රටේ විවිධ ප්‍රදේශවල වැඩි දියුණු කරලා තියෙනවා. අපි හමුදාවක් ගත්තත් ශ්‍රී ලංකා යුද හමුදාවේ පරීක්ෂණ කරන්න අපිට ශක්තිය තිබෙනවා. අපිට ඉතාමත්ම නූතනම ඒ පරීක්ෂණ කට්ටල හිටන් යුද හමුදාව සතුව තියෙනවා. අපි ගුවන් හමුදාවෙත් තියෙනවා. ඒ වගේ අපි හදාගෙන තියෙනවා. ඒ වගේ රට තුල ඒක ඇති කරලා තිබෙනවා. එතකොට දැන් මේ PCR පරීක්ෂණ කරන ස්ථාන රටේ විශාල සංඛ්‍යාවක් නෑ සම්කිසි සංඛ්‍යාවක් තිබෙනවා. ඒ ස්ථානවල පරීක්ෂණ කරලා වාර්තා මේ එපිඩිමියොලොජි යුනිට් එකට තමයි ලබා දෙන්නේ. ඉතින් මෙහිදී ඔබතුමිය කියවපු PCR පරීක්ෂණවල ප්‍රතිඵලවල ප්‍රමාද වීම ගැන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. නැතුව නෙමෙයි. අපි ඒක පිළිගන්න ඕනේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැන් අද හැන්දෑවෙත් 7:08 වෙනකන් පමණ මම කිව්වේ ඉඳලා ආවෙත් ඒ අවස්ථාවේදී මේ සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමාටත් අද දිනේදී විශේෂයෙන්ම වාර්තාවක් වුණා මේ සම්බන්ධව මේ වෙලා ගිහිලා දෙන එක සම්බන්ධයෙන්. ඒක වැදගත් වෙනවා අපිට. මොකද මේ PCR පරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල වලට අනුව තමයි අපි තීන්දුව ගන්නෙ හෙට දිනේ අපි කොහෙද මේක වහන්නේ නැත්තේ කියන එක. ඉතින් ඔබතුමිය අහපු ප්‍රශ්නේ ඉතාමත් වැදගත්. එතකොට අපි බැරි වෙලාවත් ඔය දැන්ට කියන ආකාරයේ යම්කිසි ඩිලේ එකක් නැත්තම් මේක කල්යා ගිහිල්ලා හම්බ වෙන දේ හින්දා අපගේ මේ ගන්න තීරණ අද දිනටම ඔබිනේවා නෙමේ වෙන තත්වයක් රටපත් වෙලා දිනවා පසුගිය සති කිහිපය තුළදී. ඉතින් ඒ කාර්යය ඇති වෙන සංඛ්‍යාන වල වැඩිවීමක් වෙන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම සමහරලාට සමහර පුද්ගලයන් කියනවා මේ ටෙස්ට් කියලා කරන්න විශාල වශයෙන් කරන්න කියලා. ඉතින් ඒ වගේ සංඛ්‍යාවක් කරද්දී රටේ අපේ තිබෙන මේ මැෂින්ස් වලින් මේක
සොයා ගැනීම තියෙන ධාරිතාවට වඩා බොහෝසේ ඉක්මවා ගිහිලා කරාම අපිට යම් කිසි ප්‍රශ්නයක් එනවා. එහි අතිරික්තයක් නැත්නම් වැඩි ප්‍රමාණයක් කරපු ප්‍රමාණයෙම පරීක්ෂා කරගන්න හැකියාවක් නැහැ. උදාහරණයක් ගත්තම පසුගිය කාලේ 28000ක් 29000ක් පරීක්ෂණ කරද්දී අපි දන්නා තරමින් සාමාන්‍යයෙන් 15000ක වගේ සංඛ්‍යාවක් දිනකට පරීක්ෂා කරන්න තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව තිබෙන්නේ. ඒත් එක්කම පෞද්ගලික ශාස්ත්‍රයත් මේ ලබා දීලා තිබෙනවා. ඉතින් උන්ටත් මම හිතන 5000ක් 7000ක් වගේ සංඛ්‍යාවක් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් ඒ ධාරිතාව ඉක්මා ගොස් සමහරට PCR පරීක්ෂණ කරොත් ලබාගත්තු පරීක්ෂණ නෙමේ ඒ මේවා ගන්න ඕන ස්ටොප් එක ගත්තොත් ඒවා ආවන් පස්සේ සෑම දිනකම සාමාන්‍යයෙන් 5000ක 7000ක වගේ ප්‍රමාණයට වැඩි සංඛ්‍යාවක් ඉතුරු වෙනවා. එමගින් වෙන්නේ ගොඩ ගැසීමක් වෙන්නේ හැකියාව තියෙන. ඒ தત્ත්වය පසුගිය සතිය දෙකේදී වුණා. මේක නැතුව නෙමෙයි අපි පිළිගන්නේ තත්ත්වයක් තිබුණා. ඒක තමයි අද දිනෙත් මේ අපි කොහොමද මේක මගහරගන්නේ කියලා කතා කරේ. ඉතින් බොහෝ දුරට ඉදිරි දින කිහිපෙම වෙද්දී මේක මගහරවා ගන්න හැකියාවක් ලැබේ. ඒක වැදගත් වෙන්නේ අපිත් කරුණු පහරනා අද දිනෙත් උදෑසන සාකච්ඡාවේදී අපි පහදලා දුන්නේ. එසේ නොවිතිනම් අපිට වෙන්නේ අපි මේ පෙරේදට හරි පෙරේ දවස් 3කට ඉස්සෙල්ලා වාර්තාවලට අනුව අපි හුදකලාවක් හෝ අපේ කරන ක්‍රමවේදයට ගන්න තීන්දුව අර මේ ඒ අවස්ථාවට ඔබින නොවන ඒවා වෙන්න පුළුවන්. නැත්නම් කල් ගිය ඉක්ුත් ගිය ඒවට ගන්න තීරණ වෙන්න පුළුවන්. ඒක කිසිසේත්ම සුදුසු නැහැ. ඒ වුණොත් රටේ ජනතාවටත් මේ රටේ පැතිර යාමට විශාල ලෙසින් බලපාන්නත් පුළුවන්. අපි හොයාගන්න දත්ත වල වෙනසක් තියෙනවා. නමුත් ඔබතුමිය කිව්ව කාරණේ එකක් තියෙනවා මේ රටේ සමහර පුද්ගලයන් අර අපි කිව්වේ සමහරලාට කරන දේ හැමදේම වැරදි පේන කණ්ඩායම් ඉන්නෝනේ. එවැනි කණ්ඩායම් සමහරලාට කියනවා මේ අපි ගමුත් අහලා දෙමු මගේ මේ පසුගිය දිනක යම් කිසි සාකච්ඡයක් දැහුවා මේ හංගනව නේද දත්ත බොරු නේද එවැනි දේවල් කියනවා. ඉතින් ඒක සමහරට පුද්ගලෙක් තමුන් ඉන්න ප්‍රදේශයේ දත්තත් එක්ක මෙහෙම එක්කෙනෙක් අරන් ගියා PCR පරීක්ෂණයක් ගත්තා කියලා ඒ වාර්තාවන සංඛ්‍යාව වල වෙනසක් දැක්කම අර ඩිලේ එකක් තියෙනවා ගැන හිතන්නේ නැතුව ඒ වගේ කාරණා කියන්න පුළුවන්. ඒත් එක සමහර කට්ටිය දාමත් හොඳ දැනුමක් ඇතුවම මේක නිකන් මේ අර රටේ ජනතාවට වැරදි අවබෝධයක් ලබා දෙන්නත් මේක ක්‍රියා කරනවා. ඉතින් මේකේ හංගන්න දෙයක් නැහැ ඇත්තටම. හංගන්න බෑනේ. මොකටද හංගන්නේ? දැන් අද දවසේ අපිට හම්බෙලා තිබුණා නම් කොවිඩ් ආසාදිතයන් 3000ක් හරි ඒක 3000 කියලා කියනවා. මොකද්ද මේ? අපි මොකක් හරි කරලා වරදක් කරලා මේක. ඉතින් මේ රටේ ජනතාව ඇත්ත ඇතිසැටියෙන් දැනගත යුතු තත්ත්වයක් තිබෙනවා. ඉතින් ඒ අනුව තමයි දැන් අපේ මේකේ අද දවසේ අපි ගොඩ හෙට හමු වෙන්නේ 15ක් කියලා කොවිඩ් ආසාදිතයන් 15ක් කිව්වොත් රටේ ජනතාව පොඩි රිලැක්ස් එකක් දාලා රවුලුත් අවුරුදු සමග ගත කරන්නේ. අපි ඔක 3000ක් කිව්වොත් එහෙම ඊට වැඩි සංඛ්‍යාවක් කිව්වොත් යම් කිසි ආකාරයේ චකිතයක් වෙනවා. මියෑම් එක සංඛ්‍යාව 70 ගාන අපි වැඩි සංඛ්‍යාවක් වෙනුනොත් මිනිස්සු සමහරට බය වෙනවා. නමුත් ඒ තීද්දි මොකටද අපි හංගන්නේ? කාට බය වෙන්නද? අපි සාර්ථකව කොවිඩ් පරාජය කරපු රටක්. මේ තුන්වෙනි රැල්ලක් කියලා තියෙනවා. ලෝකේ අනිත් රටවල් විශාල ප්‍රබලම රටක් වෙන ඉන්දියාව දනින් නෙමෙයි වැටිලම ඉන්නවා. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇමරිකාව වැටුණා, ප්‍රංශ වැටුණා, බ්‍රසීලවල් වැටුණා, එංගලන්ත ඊට හපන් වැටුණා. ඉතින් ඒ තීද්දි අපිට මේකේ හංගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. හංගන්නත් බෑ. කිසිම අවස්ථාවකුත් නැහැ. ඒකින්ද ඒ දත්ත ලැබෙන ආකාරයෙන් අපි ලබා දෙනවා. හංගන්නේ. නමුත් PCR පරීක්ෂණ සම්බන්ධව තුමිය කිව්වේ අපි ඒ ආකාරයෙන් තමයි දැන්ට පවත්වගෙන යන්නේ. ඒ මගින් තමයි අපිට හැකියාව ලැබෙන්නේ හැකි ඉක්මනින් රටේ කොයි ස්ථානයේද කොවිඩ් ආසාදිතය ඉන්නේ කියලා දැනගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ හැකි ඉක්මනින් මේක පාලනය කරගන්න. ඒකින්ද තමයි ඔය හඹාගෙන ගොස් හෝ ඉලක්ක කරගෙන මේ ආකාරයෙන් PCR පරීක්ෂණ කරමින් ජනතාව මේ තත්ත්වෙන් මුදවා ගන්න. ඒත් එක්ක ආසාදිතයක් සොයා ගන්නා ගමන් ඒ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් යම්කිසි නිරෝධායන තත්ත්වයකට පත් කරන්න උත්සාහ කරන්නේ එමගින්. ඉතින් ඒක තමයි සාර්ථකම ක්‍රමය. ඉතින් විවිධ අවස්ථාවේදී විවිධ මත දරනවා. නමුත් ඔබ දන්නවා පළවෙනි අවස්ථාවේදී නිරෝධායන්ට අපි අරන් යද්දී ඒකට කැමැත්තක් දැක්ුවේ නැහැ. ඉතින් මේ අවස්ථාවෙත් එවැනි තත්ත්වයන් තිබෙනවා. ඉතින් ඒකට සුදුසුම තත්ත්වය මොකද්ද කියලා දැන් අද දිනෙත් මේ පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා. ඒ කියන්නේ නිවසකට වෙලා ඉඳගෙන යම්කිසි ආසාදිතයෙක් ඉන්නවා නම් ඔහුට ඒ ආසාදිත මට්ටම අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂණ නැත්නම් මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ නිර්දේශ මත
ඔහු රෝහලකට යා යුතුද එසේ නොමැතිනම් නිවසක වුණත් ඔහුට ඉන්න පුළුවන්ද කියන දැන් උදාහරණයක් ගත්තොත් මේ පළවෙනි දෙවෙනි අවස්ථාවවලදී චවිකා හමුුණ ආසාදිතයන්ගෙන් 10%ක වගේ අගයක්ට පමණයි මේ ලක්ෂණ රෝග ලක්ෂණ එක්කාවේ 90%ක 85ක වගේ අගයකට කිසිදු රෝග ලක්ෂණයක් තිබ්බේ නැහැ. ඉතින් ඒකෙන් තමයි අර අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හදාගෙන ඒවට ඕන්‍ය යොමු කරලා අර 10% 15% 10ක වගේ තිබ්බ අගයක වූ ආසාදිතයේ තිබිය යුතු ලක්ෂණ තිබෙන කට්ටිය විතරක් රෝහලට අපි ඇතුළත් කිරීමට කටයුතු කරන ලැබේ. නමුත් මේ වතාවේ හමුවන සංඛ්‍යාවකින් 25%ක අගයක් වගේ ගන්නවා කියන එකයි කියන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍ර වලින් 25%ක වගේ අගයක් ඇවිල්ලා රෝගී ලක්ෂණ සමග පැමිණෙන කට්ටිය. ඒක දැන් ඒත් 75%කට වගේ රෝගී ලක්ෂණ නැහැ. සමහර කඩේට කිසිදු රෝගී ලක්ෂණ නැතිවක් තියෙනවා. එතකොට මේකත් සාකච්ඡාවට බඳුන් වෙලා තිබෙනවා මේ අවස්ථාවේදී. එහිදී කියන්නේ මේ එවැනි රෝගී ලක්ෂණ නැති කිසිම අපහසුතාවයක් නැති පුද්ගලයෙක්ට ඉන්න පුළුවන්ද කියලා නිවසකට වෙලා අර රෝහලකට යන්න නැති වෙන්න කියන කතාව අර නිරෝධායනය කරපු ක්‍රමවේදය වගේම දැන් මේක අහනවා සමහර පාර්ශවලින් මේක කතා කරනවා. මේ පිළිබඳවත් මේ වෙනට විශේෂඥවරුන් යොදවලා අර තාක්ෂණික කොමිටි යොදවලා මේ සමැදිව සාකච්ඡා පවත්වමින් සිටිනවා. මේ සමැදිව ඇත්තටම අද දිනේ තිබේ විශේෂඥවරුනුත් මේ සමැදි කරුණු කාරණා ඉදිරිපත් කළ තිබෙනවා. මේ සමැදිව මොන නිර්ණයන් යටතේද මේ කළ යුත්තේ කියන එක සම්බන්ධයෙන් නිර්දේශ වන්න කියලාත් උපදෙස් ලබා දීලා තිබෙනවා. ඉතින් මේ යටතේ ඉදිරි කාලෙදී එවැනි තත්ත්වයක් වුණත් ඇකීමට හැකියාවක් තිබෙනවා. මොකද සමහර ඔබ අපි දන්න ඉස්සර නිරෝධායනට අරන් යන්ති කියනවා මට දාලා යන්න බෑ. අම්මයි තාත්තා නිරෝධායනට අරන් යද්දී ළමයි කොහොමද ඒකට නැති වුණත් කොහෙද දාලා යන්නේ කියලා. ඒ වගේම තත්ත්වයක් දැන් අපිට ඉදිරිපත් කරලා තියෙනවා. අම්මටයි තාත්තටයි හැදිලා ළමයිට හැදිලා නැහැ සමහරලාට. ඒත් අපි මේ ළමයි තනියෙන් තියලා යන්න පුළුවන්ද කියන එක. අපිට පුළුවන් මේ ගෙදරට වෙලා ළමයිත් ආරක්ෂා කරගෙන ඉන්න පුළුවන් කියන කතාවල් තිබෙනවා. ඉතින් මේ කරුණුකාර අපි තාමත් ප්‍රායෝගික වෙන්න ඕනේ. ඉතින් ඒක අනුව අපිට හැකියාවක් තිබෙනවා නම් සමහර වෙලාවට මේ ආසාදිත වෙච්ච පුද්ගලයා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට කියන්න පුළුවන්කමක් තිබෙනවා නම් මෙයා අවශ්‍යතාවයක් නැහැ රෝහලට යොමු කරන්න. එයා යන්නේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන මොකද කිසිදු රෝග ලක්ෂණ නැති හින්දා කියලා. ඒ අනුව ඒ ගියත් එහෙම නැත්නම් නිවසකදී ගියත් හොඳයි කියන මත තිබෙනවා. ඒ අනුවදී බොහෝ දුරට ඉදිරි කාලෙදී මේ පිළිබඳව කියන්නේ අද කියන කාරණේ සමහරට ව්‍යාපත්කාලීන නොවෙන්න පුළුවන්. ඒකට වැඩිය වෙනස් ක්‍රමයක් දෙයක් එන්න පුළුවන්. අපි මේ කියන්නේ සාකච්ඡා කරන කාරණා මිසක් මේක ස්ථිර කාරණයක් නෙවෙයි. මම මේ කියන්නේ මෙවැනි දේවලු සාකච්ඡා කරලා තිබෙනවා. බොහෝ දුරට එය ඊටමත් සුදුසුයි කියනවා නම් එය ඊටමත් ප්‍රායෝගිකයි කියනවා නම් එවැනි අවස්ථාවක එවැනි තීරණ උනත් ගන්න හැකියාවක් තිබෙනවා. ඒකට මැලිකමක් දක්වන්නේ නැහැ. ඉතින් කෙසේ වෙතත් රටට ජනතාවට සුදුසුම ඒ වගේම සෞඛ්‍ය බලධාරීන් උපදෙස් වලට අනුව ඊ타ත්ම සුදුසුම වෛද්‍ය උපදෙස් මත එවැනි ක්‍රියාවල් වලට උනත් යාමට හැකියාවක් තිබෙනවා. හොඳයි හමුදාපතිතුමනි දැන් මේ ආසාදිතයින් ගැන කතා කරද්දී ආසාදිතයින් වැඩිවීමේ ප්‍රවණතාවක් පෙන්눔 කිරීමත් එක්ක බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තිබෙන දෙයක් තමයි මේ රෝහල් පහසුකම් කියන එක. රෝහලේ ධාරිතාව වගේම අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඔවුන්ගේ ප්‍රමාණය අපිට සෑහීමකට දරා ගන්නට පුළුවන් මට්ටමක තියෙයිද කියන කාරණාව. ඒත් එක්කම මේ දවස්වල ටිකක් වැඩියෙන් මතුවන කාරණාවක් තමයි අසල්වැසි ඉන්දියාවෙන් අසන්නට ලැබෙන ඒ විශේෂ වෛරස් ප්‍රභේදයත් එක්ක ඔක්සිජන් අවශ්‍ය වීමේ ගැටලුව. ඉතින් අපේ රටේ ජනතාවට මෙවැනි තත්වයක් උදා වුණොත් ඔක්සිජන් හිඟයට අපි කොහොමද පිළියම් හොයන්නේ කියන කාරණාවත් බොහෝ දෙනෙක් මතු කරන ප්‍රශ්නයක්. අපි කොහොමද හමුදාපතිතුමනි මේ තත්වයට අපේ තියෙන සූදානම්? ඔබතුමී මේ අහුව ප්‍රශ්න එකක් රෝහල් වල ධාරිතාව අනිත් එක ඔක්සිජන් සම්බන්ධයෙන්. මම ඉස්සෙල්ලම රෝහල් ධාරිතාව ගත්තොත් චවිකා අපි දැක්කා ඉස්සර මේ කොවිඩ් ආසාදනය පටන් ගන්න අවස්ථාවේදී රෝහල් වල වෙන් කළ තිබේ 5800ක වගේ සංඛ්‍යාවක් තමයි ඇඳන් තිබුණේ මේ කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන්. නමුත් පසුගිය දින කිහිපයේදී අපිට හැකියාවක් ලැබුණා රෝහල් වල ධාරිතාව තවදුරටත් ඒක වැඩි කරන්න. ඒ අනුව අපිට හැකියාව ලැබුණා රෝහල් වල ධාරිතාව වැඩි කරමින් අපිට ඒක සාමාන්‍යයෙන් 7000ක 8000ක වගේ අගයක් රෝහල් වලට ගේන්නේ ධාරිතාව වැඩි කරන්න. මෙහිදී විශේෂයෙන්ම උනේ
සමහර වාට්ටු තියෙනවා සමහර වාට්ටු වලට මේ දිනවල ඔබ දැක්කද පළවෙනි දෙවෙනි අවස්ථාවල කැස්සෙන් මිරිසාවට කට්ටිය එන්නේ නැහැ කියලා තිබ්බනේ රෝහල් වල සාමාන්‍යයෙන් හැමදාම තියනවලු. නමුත් ඒ කාලවල නැති වෙලා තිබ්බා කිව්වා. ඒ ආකාරයෙන් මේ අවස්ථාවේදීත් යම් කිසි අඩු අගයක් ගන්නවා කියලා කියනවා. ඉතින් ඒකින්ද එවැනි රෝහල් එක ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්න පුළුවන්. ඒ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සමහර වාට්ටු කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කරන වාට්ටු බවට පරිවර්තනය කරමින් යනවා. අපි හමුදාවෙත් විශාල සහයෝගයක් මේ සඳහා ලබා දෙනවා. ඊට අමතරව තමයි අපි මේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන අපගේ හමුදා කඳවුරු නැත්නම් හමුදාවෙන් තෝරාගත් ප්‍රදේශ හමුදා ගොඩනැගිලි අරගෙන අපි මේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට පරිවර්තනය කරලා එය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වශයෙන් අපි ඔවුන්ට ලබා දුන්නා පසුගිය කාල සීමාවේදී 6500ක් 7000ක් වගේ සංඛ්‍යාවක්. දැන් මේ තුන්වෙනි රැල්ල එනකොටත් ඉස්සෙල්ලා තුන්වෙනි රැල්ල කියන්නේ 15 වෙනිදා පමණ එද්දි මේ ගැන අපිට තේරුණා ඇත්තම අලුත් අවුරුදු සමයේ හැසිරෙන විදිහට යම් කිසි ආකාරයෙන් මේ තත්ත්වයක් ඇති වෙයි කියලා අපි සෑම වෙලාවකම හමුදාවන් ඉදිරිය බලලා අපි කටයුතු කරන්නේ. ඒ අනුව තමයි ඔබ දන්නේ නැති මමත් කිව්වා අනිවාර්යයෙන්ම ඇඳන් 10000ක් අපි වැඩි කරනවා කියලා රෝගීන්ට වැඩි කරන්න. මේ 10000 අපි හදලත් ඉවරයි. ඒවා පවත්වාගෙන යන තත්ත්වයකට පත් කළත් ඉවරයි. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඔබ දන්නේ නැති සීදුවේ විශාල ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඇති කරමින් යනවා. ඊළඟ පැය 72 ඇතුළත වගේ අපිට හැකියාවක් ලැබේ බොහෝ දුරට මේක විවෘත කරන්න. මෙහි ඇති සුවිශේෂී භාවය ඇවිල්ලා දැන් මෙතෙක්කල් හමු වෙන සමහර විට එක පවුලේ අර කිව්වාගේ අම්මා යනවා එක තැනකට තාත්තා එක්කන් යනවා තවත් රෝහලකට අපේ තියෙන පහසුකම් යටතේ ඒක. නමුත් මේක එහෙම නෙමේ. පවුලක ආසාදිතයන් පවුලම අරම අපි කිව්වාගේ ආසාදිනේ වුණත් ඔවුන්ට පවුල් වල එකට ඉන්න පුළුවන් කාමර ඉතින් අපි සකසමින් තියෙනවා. අපිට බ්‍රැන්ඩික් සායතනයෙන් ලබා දුන්න ගොඩනැගිල්ලක මේක කරන්නේ. නමුත් එවැනි කාමර ඊළඟට පූජ්‍ය පක්ෂයන් වෙනුවෙන් අනාගමික පූජ්‍ය පක්ෂයේ ඔවුන් වෙනුවෙන් එවැනි ස්ථාන හදලා තියෙනවා. ඉතින් 1200ක පමණ ඇඳන් ධාරිතාවක් තිබෙන ඒත් එකම මේ ICU ප්‍රතිකාර තිබෙන ඇඳන් 6ක් 8ක් පමණ තිබෙන ඒත් එක්ක එකවර ඔක්සිජන් 100කට පමණ ලබා දිය හැකි සංඛ්‍යාවක් තිබෙන එවැනි සුවිශේෂී රෝහලක් අපගේ දැයේ පිනට පහළ වූ වීරෝදා රණවිරුවන් දිවා රැ නොබලා මහන්සියන තමයි මේ රටේ ජනතාවට බැරි වෙලාවත් ආසාදනය වුණොත් කොවිඩ් ආසාදිතෙක් වුණොත් අපි ප්‍රාර්ථනා කරන්නේ අපේ රෝහලට පැමිණෙන්න එපා කියලා. නමුත් එන පුද්ගලයෙක් ආසාදිතලාවත් ඔහුව බේරගෙන කිසිදු පුද්ගලයෙක් මෙමගින් මිය නොවන ආකාරයට රැකබලාගෙන යැවීමට තමයි අපේ එකම පරමාර්ථය. ඒ අනුව අපි තාම සුවිශේෂී මේ වගේ තත්ත්වයක් අපි ඇති කරමින් පවත්වනවා. විශේෂම හමුදාවේ සේවාන්ත ඒකකයේ සම්බන්ධ වෙලා මේ දේ කරගෙන යනවා. ඉතින් මේ වගේ රටේ ඒ තත්ත්වයන් හමුදා වලින් ඇති කරගන්න අතරේ අපගේ දේශපාලන ශාස්ත්‍ර එකතු වෙලා ඒත් එක්කම මේ දිසාපතිවරුන් එකතු වෙලා ඔවුනුත් මීට සමගාමීව තත්ත්වයක් ඇති කරගෙන යනු ලබනවා. තවත් ඇඳන් 10000ක් වගේ ඇති කරගන්න. ඉතින් සමහර අවස්ථාවලදී අපිටත් ඔය විවිධ මේවා වෙලා තියෙන වේචන ඇඳන් දුන්නට මදි නේද? ඇඳ දීලා මොනා කරන්නද කියලා කතා අහන දේවල්. ඉතින් ඇඳවත් වෙන ඉස්සර ඔක නැතුණාම කිව්වේ ඇඳන්මක් නැතුව බිම වැටේ මේ රටේ මිනිසුන්ට තත්ත්වය කියලා. අපි කිව්වා බිමට වටන්න නැතුව ඇඳක කොහොම හරි තියෙනවයි කියලා. ඉතින් සෞඛ්‍ය ශාස්ත්‍රයත් ලහියේ මේ සඳහා වෛද්‍ය නිලධාරීන් ඒ වගේම හෙදහෙදියන් සුළු කාර්ය මණ්ඩල මේ ස්ථාන වලට යොදවමින් මේ ධාරිතාව වැඩි කරමින් කෙසේ හෝ අපේ රටේ ජනතාව සුව පහසු ලෙස කොවිඩ් ආසාදිතෙක් වෙච්ච හැම එක්කෙනෙක්ම ආරක්ෂා කරගන්න මෙවැනි ධාරිතාවන් වැඩි කරමින් සිටිනවා. ඒත් එක්ක තමයි බුදුන් මෙහෙම දෙවෙනි වශයෙන් ඔක්සිජන් තත්ත්වය. ඔව් අපේ මම හිතන්නේ රටේ සාමාන්‍ය තිබිච්ච තත්ත්වයටදී ඔක්සිජන් අර කියන්නේ මේ ඔක්සිජන් වර්ගයක් තියෙන හැම ඔක්සිජන්ම නෙමෙයිනේ මේ ඔක්සිජන් වර්ග කීපයක් තියෙනවානේ. ඒ ඔක්සිජන් වර්ගය යටතේ බැලුවම 20000ක් 22000ක් වගේ අගයක් තමයි දැනට පාවිච්චි කරමින් සිටියේ. නමුත් සෞඛ්‍ය ශාස්ත්‍රය කියනවා මේකට තව 6000ක් වගේ අගයක් භාවිතා කරන ප්‍රමාණයේ අගයක් වැඩි විය යුතුයි කියලා මේ දැනට තියෙන තත්ත්වයක් එක්ක. නමුත් මේ අවස්ථාවේදී ඔබතුමිය කිව්වාගේ විශේෂයෙන්ම ඉන්දියාවේ තත්ත්වයක් එක්ක සසඳලා බැලුවම මෙය 7 ගුණයකින් විතර වැඩි කරන්න ඕනේ කියන
මතයක් ඇවිල්ලා තිබ්බා. ඒකත් එක්ක අපි ලංකාවට මේ ඔක්සිජන් ලබා දෙන ආයතනත් එක්ක කතා කරන් පස්සේ ඔවුන් ඒක අනිවාර්යයෙන්ම උන්ට ලබා දීමට ධාරිතාවන් තිබෙන බවට අපිට සනාථ කරලා තිබෙනවා. ඉතින් ඔවුනුත් මේ අවස්ථාවේ අපිත් එක්ක කතා කරමින් සිටිනවා. පිට රටවල වලින් අර සිලින්ඩර්ස් වල යම් අඩුපාඩුකම් තිබුණා. ඒවා වැඩි දියුණු කරගන්නවත් ප්‍රධාන වශයෙන් ටැංකි වගේ තියෙන ඒවල් පිට රට වලින් ගෙනලා තවත් මේ තත්වයන් වැඩි දියුණු කරගෙන දැන්ටත් කලින්ම මේකට පෙර සූදානම් වෙන එකත් කෝකටත් හොඳයිනේ. යටතේ ඒ වගේ තත්වෙකුත් ගෙනලා කෙසේ හෝ ඔක්සිජන් අවශ්‍ය වුවොත් යම් කිසි රෝගයකට ඔක්සිජන් ලබා දීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මේ වන විටත් අපි සාකච්ඡා කරලා ගනිමින් පවතිනවා. තවත් විරාමයකට යන්න කලින් තවත් එක ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහන්නට කියලා හිතුණා. දැන් ඇතැම් ප්‍රදේශවලින් අපිට වාර්තා වෙලා තිබෙනවා හමුදාපතිතුමනි දැන් කොවිඩ් ආසාදිත බව වාර්තා වුණාටත් පස්සේ තහවුරු වුණාටත් පස්සේ රෝහලක් වෙත යාමට නොහැකිව කිසියම් කාල සීමාවක් නිවෙස්වල රැඳී සිටීමට සිදු වෙනවා කියන කාරණාව. මේකට අපිට මොකද දෙන්න පුළුවන් විසඳුම? ඔව් දැන් මෙහෙමයි. මේක ඇත්තටම එකපාරට අර කිව්වාගේ කොවිඩ් ආසාදිතයන් හමුුණාම සමහර ප්‍රදේශවල අපිට පිළිගන්න වෙනවා දවස් 3 4 5 ගිය අවස්ථාවක් තිබ්බ පසුගිය සතියේ. ඒට හේතු කාරණා ගොඩක් තිබෙනවා. ඔබ දන්නවා යම්කිසි පුද්ගලයෙක් ආසාදිත වුණාම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගිහිල්ලා මේ එක එක්කෙනා අරගෙන වාහනයක දාගෙන ඔව්ව රෝහලක් වෙත ඇතුළත් කර යුතුයි. ඉතින් මෙහිදී ඔබ දන්නවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් බලා ගන්න පළාතත් එක්ක බැලුවම ඒ පුද්ගලයාට එක රාත්‍රියේ දැන් අද අපි කිව්වන් පස්සේ දැන් 992ක් කියලා මේක හෙට හැන්දෑවෙද්දී දවසේ හමුණු සංඛ්‍යාව එක තැනකින් නෙමෙයි හම්බෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ ඊයේ ගැලුවත් සාමාන්‍යයෙන් 700ක් 800ක් ආසාදිතයන් ඉන්නවා. ඉතින් මේක එකපාරට අරන් යනීම අපහසුතාවයක් තිබෙනවා. ඒක සමහර කඩිගි ලිපිනයන් වැරදි දේවල් තියෙනවා. ඒතක ප්‍රවාහන පහසුකම් අඩුකම් තිබුණා. ඉතින් ඒ අවස්ථාවේදී අපි ඇත්තටම යුද හමුදාවේ මේ සෑම දිස්ත්‍රික්කයකටම වාහන යොදවලා තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කියලා දෙනවා ඕනම අවස්ථාවක වාහන ඉල්ලන්න අපි දෙන්නම් කියලා. ඊයේ දිනෙත් අපේ කාර්යසර්ග බලකා ක්‍රියානිත මධ්‍යස්ථානයේ රැස්වීමක් තිබ්බා. මමත් මහජන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් සහ අධ්‍යක්ෂ ජෙනරාල් සමග Zoom එකකින් අපි කතා කරා ආරීලා මුළු දිස්ත්‍රික්ක ඔක්කොමට අනික විශේෂඥයන්ගරුන් ගෙනලා අපි සාකච්ඡා කරා ඉදිරි අපි කටයුතු කරන ආකාරය පිළිබඳව. මෙහිදී අපි කරපු ආකාරයේදී එහිදී ඒ ආරීලා ඔක්කොමට මම කතා කරලත් කිව්වේ Zoom වලින් ඔබලට තිබෙනවනේ යම්කිසි අඩුපාඩුවක් ප්‍රවාහන පාසුකම් කියන්න අපි හමුදාවෙන් යොදවලා මේ කට්ටිය අරන් දෙන්නම් කියලා. දැන් යුද හමුදා යොදවලා තිබෙනවා මහජන සෞඛ්‍ය පරීක්ෂණයට උදව්වක් වශයෙන් ඔවුන්ගේ මේ කාර්ය පහසු වෙන්න මේ ආකාරයේ රෝගීන් ඉවත් කර ගැනීමට. එතකොට ඉස්සෙල්ලා පොඩි ප්‍රශ්නයක් තිබ්බා අර මොන රෝහලටද යවන්නේ කියන එක. ඒක අපගේ වෛද්‍ය විශේෂඥ හම්දානි මහත්මයා යටතේ දැන් ඒක ක්‍රියාන්විත මධ්‍යස්ථානය අපගේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයත් එක්ක එකතු වෙලා මේකේ යම්කිසි පමාවීමක් තියෙනවා කියන යටතේ තමයි අපි දින කීපෙක ඉස්සෙල්ලා 19.6 කියලා අපි නම්බරයකුත් තව නම්බර කීපයකුත් ලබා දීලා එසේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මගහැරිලා හැම අපහසුතාවයකට පත් වෙලා තිබෙනවා නම් කෙලින්ම අපි වෙත දැනුම් දෙන්න ක්‍රියාන්විත මධ්‍යස්ථාන දැනුම් දෙන්න කියලා අපි නම්බර කීපයක් දුන්නේ. ඉතින් ඒ අනුවත් විශාල කෝල්ස් ගානක් අපිට ක්‍රියාන්විත මධ්‍යස්ථානට එනවා. ඒ එන හැම කෝල් එකටම අපි ඊටාම ධනාත්මකව ප්‍රතිචාර දක්වමින් ඔවුන් හමුදාව විසින් මේ ආකාරයට රෝහලක් කරා රැගෙන යන අවස්ථාව තිබෙනවා. මේදී සමහර කට්ටිය බලාපොරොත්තු වෙන තමුන්ගේ ප්‍රදේශයේම රෝහලකට වෙලා ඉන්න නැත්නම් අපිට ඉතින් මේ පළාත්වල එහෙම ගොඩක් බිල්ඩින්ග්ස් නැති හින්දා අපේ ගොඩාක් එවැනි අවස්ථාවන් තියෙන්නේ උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල. ඒවට යන්න අකමැත්තකුත් දක්වනවා. සමහර කට්ටිය කියනවා එහෙම නැත්නම් මට තව දවසක් දෙන්න කියලා. ඉතින් ඒවා තියෙනවා. ඒත් එක පෞද්ගලික ක්ෂේත්‍රයක් සම්කිසි 2000ක වගේ ධාරිතාවකට හදාගෙන තිබෙනවා. ඉතින් එවැනි තත්ත්වයන් නොතුබුණා නෙවෙයි. ඒ වගේ තත්ත්ව තිබ්බා චවික එක පිළිගන්න ඕනේ. නමුත් හැකි ඉක්මනින් දැන් මේ ආකාරයෙන් රැගෙන යන්න මේ தત્ත්වය මග හරවා ගන්න අද දිනේ අපි කරපු සාකච්ඡාව රාත්‍රියේ තිබ්බ සාකච්ඡාවෙත් කතා කරේ ඒක. ඒ අනුව දැන් මේක සාමාන්‍යයෙන් පැය 24ක් 48කට අපිට ගෙන්න ගන්න හැකියාවක් ලැබුණා. නමුත් අර පැය 24ක පැය 48ක ඊයේ දිනයත් එක්ක බැලුවම දැන් ඊයේ අදයි බැලුවම 3800ක් 4008 සංඛ්‍යාවක් ආසාදිතයන් හොයාගෙන තියෙනවා. මේ සංඛ්‍යාවම පැය 24ක් ඇතුළත එක දිගට අරන් යන විදිහ යම් අපහසුතාවයක් නැති වෙන්න පුළුවන්. එසේ වුණොත් අපිට කියන්න තිබෙන්නේ මෙහිදී විශේෂයෙන්ම ඔබගේ PCR පරීක්ෂණයකට ඔබ භාජනය වුණා නම්
මේ තිබෙන තත්ත්වයටදී ඔබ නිවසට වෙයි රැඳී සිටිය යුතුමයි. ඔබගේ PCR පරීක්ෂණ එනකන් මට රිසල්ට් එනකන් මම පොඩ්ඩක් රවුමක් දාලා එන්නම් අර යන්නම් බඩු ගන්න යන්නම් ඒ දේ කරොත් තමයි කොවිඩ් ආසාදිතයන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් වෙන්නේ. එපමණක් නෙමෙයි ඔබගේ නිවසේ ඔබව පරීක්ෂා කරයි කියලා අනික් කට්ටිය වැඩට ගිය අවස්ථා අපි දැකලා තිබෙනවා. අපි දැක්ක දෙවෙනි අවස්ථාවෙත් මේ ආසාදිත වුණ බව දැනත් මහත්ය නෝනා යනවා වෙනත් ඇඟලුම් කර්මාන්ත ශාලාවක රස්සාවට ගිය අවස්ථාවක් තිබෙනවා. මගින් ඒ ආයතනයේ ප්‍රමාණයක් 700ක් පමණ සංඛ්‍යාවක් පසුව කොවිඩ් ආසාදිතයන් බවට පත් වුණ ආයතන එක පුද්ගලයෙක් ගිහිල්ලා මේ. ඉතින් ඒකින්ද මේ අවස්ථාවේ රටේ ජනතාව විශේෂයෙන්ම යම්කිසි පුද්ගලයෙක්ගේ PCR පරීක්ෂණයකට ඔබ භාජන වුණා නම් අර අහඹු ලෙස වෙන්න පුළුවන් ඉලක්ක කරගෙන ක්‍රමයක් යටතේ වෙන්න පුළුවන් හුදකලා කරන ක්‍රමයක් යටතේ වෙන්න පුළුවන් ඒ මොන ක්‍රමයක් යටතෙන් හෝ යම්කිසි පුද්ගලයෙක්ගේ PCR පරීක්ෂණයක් කරා නම් ඔහු අනිවාර්යයෙන්ම නිවසට වෙලා රැඳී සිටිය යුතුමයි. ඔබගේ පරීක්ෂණ අදද හෙට දෙන්නේගේ පමාවයි කියලා ඒ කටියට වරදක් දාන්න නැතුව ඔබ දැනගන්න ඕනේ නිවසට වෙලා ඉන්න. එපමණක් නෙවෙයි ඔබගේ ආශ්‍රිතයන් නැත්නම් ඔබගේ නිවසේ ඉන්න කට්ටියත් වහාම ඔවුන්ටත් නිරෝධාය වෙලා නිවසට වෙලා ඉන්නවා මිසක් ඒ කට්ටියටවත් එළියට යන්න දෙන්න හොඳ නැහැ. අපි දකින්නවා ඒක වෙනවයි කියලා. මෙයා පරිස්සමෙන් හිටන අනික් කට්ටිය වැඩට යනවා අනික් කට්ටිය බඩු ගේන්න යනවා. ඉතින් ඒක යන්නත් බෑ. ඒ කට්ටියත් නිවසට වෙලා සිටිය යුතුයි. මොකද අර පුද්ගලයාගේ තමුන්ගේ සහෝදරයාගේ ඥාතියාගේ PCR පරීක්ෂණ එනකම් එවැනි ක්‍රියාවලියට අපි යෙදුනොත් පමණයි අපිට මේ ආසාදිතයන් සහ පැතිර යාම වළක්ව ගන්න හැකියාව ලැබෙන්නේ. බොහෝ දුරට ඕක නෙමෙයි වෙලා තිබෙන්නේ. මේක තමයි තුද තත්ත්වය. ඉතින් ඒකින්ද මේක මගහරවා ගන්න නම් අපිට අනිවාර්යයෙන්ම වෙනවා ඔබ නිවසට වෙලා රැඳිලා ඉන්න වෙනවා. එවැනි කට්ටිය වෙන කිසිම ක්‍රියාමාර්ගයක නිවසෙන් පිටතටවත් පැමිණෙන්න වටින්නේ නැහැ. ඉතින් මේ தත්ත්වය අපි කරගත්තොත් ඔය කියන ආකාරයෙන් අපිට හැකියාවක් ලැබෙයි බොහෝ දුරට අපිට මේ කොවිඩ් පැතිරවීම වළක්වා ගැනීමට. හොඳයි මම හිතනවා ඔබට ඉතාමත්ම පැහැදිලි අපේ රටේ රණබිරුවන් අපේ රටේ සෞඛ්‍ය සේවා නිලධාරීන් මොනතරම්නම් යහුසුලුව දිවාරය නොබලා ඔබ වෙනුවෙන් මේ වසංගත තත්ත්වේ පාලනය කරන්නට මොනතරම් වූ ක්‍රියාදාමයක නිරත වෙනවද කියලා ඉතින් එතනදිත් එතුමා අවධාරණය කරමින් ඔබට කියන්නේ රටේ ජනතාව විදියට පුරවැසියන් විදියට ඔබ ඔබේ යුතුයකම වගකීම කොයිතරම්නම් ඉටු කරනවද කියලා ඔබ කල්පනා කරන්න. ඉතින් අපි සූදානම් වෙන්නේ යලිත් කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමයෙන් අනතුරුව යලිත් හමු වෙමු. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වී සිටින්නේ මහජන සේවයේ පිණිසයි වැඩසටහන සමගින් අද දවසේදී අපි කතා බහ කරන්නේ කොවිඩ් වසංගතය හමුවේ ඉදිරි අභියෝග සහ ජනතාව සතු යුතුයකම් වගකීම් පිළිබඳව. ඉතින් ඒක ගැන ඔබව දැනුවත් කරන්නට අද දවසේදී අපත් සමග එකතු වන්නේ COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා. අපි සූදානම් වෙන්නේ එන්නත්කරණය ගැන කතා කරන්න. මේ දවස්වල බොහෝ දෙනෙක් වැඩි අවධානයක් යොමු කරගෙන ඉන්නවා. Tamanට එන්නත් ලබා ගන්නට ලැබෙන්නේ කවදද කියන කාරණාව ගැන බොහෝ දෙනෙක් වඩාත් යහුසුලුව බලාගෙන ඉන්නවා. අපි දන්නවා ලෝකයේ ධනවත් රටවල් වල සාපේක්ෂව ගත්තම එන්නත් සම්බන්ධයෙන් ලොකු හිඟයක් නැහැ. ඇමරිකාව වගේ රටවල් වල එන්නත් අතිරික්තයක් තියෙනවා කියලා තමයි ලෝක සෞඛ්‍ය අංශ අනාවරණ කරන්නේ. ඒ නිසාවෙන් දුප්පත් රටවලට විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් ලබා දීමේදී ඔවුන්ගේ සහයෝගය අවශ්‍යයි. ඔවුන්ට සහාය වන්න කියන කාරණාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා නිරන්තරව මතු කරන කාරණාවක්. ඉතින් මේ වගේ ලෝකයේ රටවල් අතර දැඩි තරඟකාරීත්වයක් තිබෙන මොහොතක අපේ රට මේ වෙනකොටත් එන්නත්කරණය ඉතාමත්ම සාර්ථකව ආරම්භ කරලා තිබෙනවා. අමුතුවෙන් මම ඔබතුමාගෙන් අහන්න සෝදානම් වෙන්නේ දැන් අපේ රටේ සමස්ත ජනතාවට එන්නත් ලබා දීමට අපිට දල වශයෙන් කොපමණ කාලයක් ගත වේද කියලා හිතා ගන්නට පුළුවන් වේද? බරපතල ප්‍රශ්නයක් ඇහුවේ. ඔබ දන්නවා එන්නත්කරණය කිරීම සඳහා කාර්යසාධක බලකායක් අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරනු ලැබුවා. ලලිත් වීරතුංග ජ්‍යෙෂ්ඨ උපදේශකතුමා යටතේ මාත්‍යගේ සමාජිකයෙක්. මෙහිදී ඉස්සෙල්ලම එන්නත් ලක්ෂ 5ක් ඇස්ට්‍රාසෙනිකා සීරම් ආයතන ඉන්දියාවේ නිෂ්පාදිත ලක්ෂ 5ක් අපිට හම්බුණා. පරිත්‍යාගයක් වශයෙන් අතිගරු ජනාධිපතිතුමා සහ ඒ නරේන්ද්‍ර සිංහ මෝදි අග්‍රාමාත්‍යතුමාත් වගේ තිබෙන සම්බන්ධතාවය යටතේ. ඊට පස්සේ තවත් ලක්ෂ 5ක් අපිට හම්බුණා. අපි මිලදී ගත්තා. තවත් ලක්ෂ 5ක් එන්න තිබ්බා. ඒ එන්න අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපිට 2,64,000ක් වයස අවුරුදු 60ට වැඩි ශ්‍රී ලාංකිකයන් ලබා දෙන යටතේ පදනම යටතේ අපිට ඒක ලැබුණා. එතකොට
ඒ හමුණු සංඛ්‍යාව වලින් 9,25,000කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ පළමු මාත්‍රාව යටතේ එන්නත් කරනු ලැබුවා. එහිදී මේ තත්ත්වය ඇති වෙන්න හේතු උනේ අපිට ඒ වෙනකොටත් දෙවෙනි ලක්ෂ 5ක් තව අපි ඉල්ලුම් කරලා තිබ්බා. තවත් ලක්ෂ 5ක් තව ගන්නත් තිබ්බා. නමුත් යම්කිසි තත්වයක් ඉන්දියාවේ පැවති තත්වයක් යටතේ ඔබ දන්නවා ඉන්දියාවේ සීරම් ආයතනයේ මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත නිෂ්පාදනය කරපු ප්‍රධානම පුද්ගලයා දැන් රටෙන් ගිහිලා වෙන රටකට වෙලා විවිධ කතා කිය ඉන්නවා. එනවයි කියනවා නැහැ කියනවා. ඒත් එක්කම ඉන්දියාවේ ඇතිවෙච්ච තත්ත්වයේ යටතේ ඔවුන්ගෙත් යම් බලපෑම් ඇති වුණා මේ නිෂ්පාදනය සහ නිෂ්පාදනය කරනවා පිට රටවල වලට දීම සම්බන්ධයෙන්. මේක මේ ශ්‍රී ලංකාවට පමණක් හුදෙක්ම ඇතිවෙච්ච තත්ත්වයක් නෙවෙයි. මේක පොදුවේ එන්නත් ඉන්දියාවෙන් ලබා ගන්නට සිටි සියලුම රටවල් වලට පොදුවේ ඇතිවෙච්ච තත්ත්වයක්. ඉතින් ඒ යටතේ දැනට තිබෙන තත්ත්වයටතේ බොහෝ දුරට අපි අපේක්ෂාවෙන් සිටින කොයි වෙලාවක හරි අපිට ලැබෙයි කියලා. නමුත් ඉන්දියාවේ දැනට තිබෙන තත්ත්වය බැලුවම් පස්සේ ඒ ලැබෙයිද කියන එකේ සැකයක් අනිවාර්යයෙන්ම තිබෙනවා. ඔබ දන්නවා විශේෂයෙන්ම මේ එන්නත් කරණය තමයි ප්‍රධාන වශයෙන් අවසන් වශයෙන් මේ දැඩි බලපෑමක් අතු වෙන්නේ මේ කොවිඩ් තුරන් කිරීම සඳහා එය ඉවත් කර ගැනීම සඳහා ජනතාවගේ ආරක්ෂාව සෞඛ්‍ය ආරක්ෂා සඳහා මේ බලපාන දෙයක් හින්දා එන්නත් කරණය. ඉතින් මෙහිදී දැන්ට කතිකාවක් එල්ල තිබෙන ඔබතුමිය කිව්වා වගේ නිවැරදිවම සමහර අයවලුන්ට ප්‍රශ්නයක් තියෙනවා මේ දෙවන මාත්‍රාව අපිට ලැබෙයි දෝ කියලා. අපිටත් දැන් දෙවෙනි මාත්‍රාවට අර තිබාගෙන හිටපු සංඛ්‍යාව දැන් දෙවෙනි මාත්‍රාව ලබා දෙන්න පටන් ගත්තා. අර 9,25,000ට අමතරව අද දිනේ වෙනට ලක්ෂ 2කට ආසන්න සංඛ්‍යාවක් දෙවෙනි මාත්‍රාවත් අපි එන්නත් කරණය කරලා තිබෙනවා. එතකොට මේක හින්දා විශාල අපිටත් කෝල්ස් එනවා. දැනට අපි දෙවන මාත්‍රාව ලබා දෙන්න කටයුතු කරනු ලැබුවේ සෞඛ්‍ය ශාස්ත්‍රය, හමුදා, පොලිසිය සහ අනිකුත් අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කණ්ඩායම් වලට තමයි මේ දෙවන අධීරෙත් පටන් ගත්තේ ප්‍රථම අධීරේ වගේම. එතකොට මෙහිදී අපිට යම්කිසි අඩුපාඩුවක් ලක්ෂ 5මාරක වගේ එන්නත් ප්‍රමාණයක අඩුවක් තිබෙනවා. මේක කලින්ම දැකලා අපි බැලුවා වෙනත් රටවල් වල මේක ඇස්ට්‍රාසෙනිකා එක මේ සීරම් ආයතනය පමණක් නෙමෙයි. එංගලන්තයේ ප්‍රංශය සහ වෙනත් රටවල් වල කොරියාවේ වගේ රටවල් වල නිෂ්පාදනය කරනවා. ඉතින් ඒ රටවල් එක්ක මේ වර විටත් සාකච්ඡා පවත්වලා ආවම වශයෙන් මේ ලක්ෂ 6 මාත්‍ර ලබා ගැනීම සඳහා කටයුතු සම්පාදනය කරලා තිනවා. ඒ සාර්ථකත්වයක් තිබෙන බව ඉතාමත් හොඳට මම දන්නවා. බොහෝ දුරට අපිට ඒ වෙනත් රටකින් නිෂ්පාදනය වුණු ඇස්ට්‍රාසෙනිකා එන්නත අපේ රටට ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒත් එක්ක අපි දන්නවා අද දිනේදී ජපානෙත් එක්කත් කතා කරගෙන සමහර රටවල් වල එහෙම අතිරික්තකුත් තිබෙනවා. වැඩියෙන් අරන් හරි නැත්නම් සමහර කටේ මුදලට අරගෙන තියාගෙන හිටපු ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් කෙසේ හෝ කතාව කෙටියෙන් කිව්වොත් මෙවැනි ප්‍රදේශයකින් රටකින් අපි අනිවාර්යයෙන්ම ගෙන්නා ගැනීමට තමයි බලාපොරොත්තු සාගතව තිබෙන්නේ. ඒත් එක්ක අපි තුන් නැහැ කියලා මේක වෙන්නේ නැති දෙයක් මම දන්නවා. අනිවාර්යයෙන්ම දෙවෙනි මාත්‍රාව එනවා. නමුත් නැහැ කිව්වත් එහෙමනම් මොකද්ද අපේ විකල්පය මොකද්ද කියන එකත් හොයලා බලුවා. එහිදී දැනගන්න ලැබුණේ සාමාන්‍ය මාස 6ක් 8ක් යනකම් පළවෙනි මාත්‍රාවෙන් ඉන්න හැකියාවක් තිබෙනවා. යම්කිසි පුද්ගලයෙක්ට සෞඛ්‍ය ශාස්ත්‍ර වලින් කියන්නේ හැදෙන්න පුළුවන්. දැන් මේ පාරත් එහෙම කට්ටිය ඉන්නවා දෙවෙනි පළවෙනි මාත්‍රාවේ තිබිලා හැදිච්ච කට්ටිය ඉන්නවා. ඔවුන්ට බරපතල රෝගී තත්ත්වයක් ඇති වෙන්නේ නැහැයි කියන එක බහුතරයකට සමහර දෙවෙනි මාත්‍රාවත් හැදිච්ච කට්ටිය ඉන්නවා සමහර කට්ටිය. ඉතින් එවැනි තත්ත්වයක් නැති වෙයි කියලා ඉතින් එහෙමත් නැතුනොත් වෙනත් එන්නතක් ලබා දීම විශේෂයෙන් ස්පුට්නික් එක හෝ අනිත් එන්නතක් ලබා දීමේ හැකියාවක් තිබෙන බවටත් වාර්තා මේ අවස්ථාවේ පළවෙනිදී ඒකින්ද ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව සම්බන්ධයෙන් කියන් තිබෙන කතාව ඕකයි. ඒත් එක්කම තමයි ස්පුට්නික් කියන එන්නත මාත්‍රා 15000ක් ශ්‍රී ලංකාවට ගෙන්නා ගනු ලැබුවා මීට දින 5-6කට උඩදී. ඒ අවස්ථාවේදී අපිට ඒ ගෙනාපු ඒ ස්පුට්නික් එන්නත මේ වන විට කොළඹ ප්‍රදේශයේ අපි එන්නත් කරන්නේ ආරම්භ කළා තිබෙනවා. එහි එකඟතාවය තමයි මේක මාත්‍රා ඉවර වෙන්න ඉස්සෙල්ලා තව සුළු දින කිහිපයකින් තවත් 1,85,000ක් 2 ලක්ෂයක් වෙන්න එන්නත් ඒක ලැබීමට නියමිතව තිබෙනවා. මේ 2 ලක්ෂෙන් අමතරව දින 7ක් 10ක් ඇතුළත කාල සීමාවේ ඒ පැමිණිලා
තව ලක්ෂ 4කුත් ඉන් දින 10කට පසු කාල සීමාවේ තවත් ලක්ෂ 8කුත් මිලියනකුත් 7.4ක් වූ ඒ ප්‍රමාණයක් මේ ශ්‍රී ලංකාවට අපිට ලැබීමට නියමිතව තිබෙනවා. ඒත් එක්ක තව මිලියන් 3ක් වගේ සංඛ්‍යාවක් ගන්න ස්පුට්නික් එන්නත ලබා ගැනීමට බලාපොරොත්තුවක් තිබෙනවා. ඒත් එක්ක තමයි ලංකාවට සයිනෝෆාම් කියන චීන නිෂ්පාදිත එන්නත ලක්ෂ 6ක් මාත්‍රා ලංකාවට ගෙනෙනු ලැබුවා. එහිදී චීන රජයෙන් කිව්වා මේ රටේ ජීවත් වෙන සංඛ්‍යාවකට ලබා දෙන්න කියලා. ඒ වගේ සංඛ්‍යා 5000ක් විතර එන්නත් කරණය කරගන්නු ලැබුවා. 5,85,000ක් ඉතුරු වෙලා තිබ්බා. ඒක මාසයකටත් වැඩි කාල සීමාවක් මේ ලබා ගැනීමට නියමිත ඒ අනුමැතියන් නිසා යම් කිසි ප්‍රමාද දෝෂයක රඳවාගෙන තිබුණු ලැබුවා. ඒත් එක්ක තමයි ගිය සතිය අන්තයේදී සතියේ සිකුරාදා වගේ දිනේදී අතිගරු ජනාධිපතිතුමා මහතන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියත් එක්ක සාකච්ඡා කරා මේක අපේ අතේ තිබෙනවා. අපේ ජනතාවට දැන් දුන්නා නම් මාසයකටත් වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා කියලා. ඔහු ඉතාමත්ම ධනාත්මක පිළිතුරක් ලබා දීලා එදා සවසම මේ එන්නත් කිරීමට අනුමැතියක් ලබා දුන්නා. ඉතින් ඒ අනුව තමයි දැන් අපි ඊයේ දින පටන් අපි පටන් ගත්තා මේ විශේෂයෙන්ම සයිනෝෆාම් කියන එන්නත් කරණය කරන්නට. ඉතින් අපේ මේ අනුව ඊයේ දිනේදී අද දිනේදී අපි එන්නත් කරණය කරනු ලැබුවා. යම් කිසි එන්නත් කරණය කිරීමේදී සුළු වශයෙන් එන්නත් කිරීම හේතුවෙන් අපි අද දිනේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ කණ්ඩායම් කීපයකුත් කොළඹ නගර සභා සීමාවේ ඉන්න කොළඹ නගර සභාවේ එන්නත් කරන ඒ කණ්ඩායම් වලට සහාය දැක්වීමක් වශයෙන් අද දිනේ ආරම්භ කරනු ලැබුවා. හෙට දිනේදී ශ්‍රී ලංකා යුද හමුදාව කණ්ඩායම් 15ක් මේ ආකාරයෙන් කොළඹ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කෙත් ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ නායක හමුදාවෙන් කණ්ඩායම් 3 බැගින් විශේෂයෙන්ම කටුනායක ඒ වගේම රත්මලාන වගේ ප්‍රදේශයේ ගුවන් හමුදාව නායක හමුදාව වැලිසර සහ ඒ ප්‍රදේශවලත් එන්නත් කරණය කිරීමට අපි ආරම්භ කරනු ලබනවා. එමගින් අපි බලාපොරොත්තු වෙනවා දවසකට ආවම 20000කට 25000කට වැඩි අගයකට එන්නත් කරණය කරන්න ලබන්න. ඉතින් අපි ඒත් එක්ක දැන්ට සයිනෝෆාම් මෙන්නත චීනෙන් ගෙන්නන ප්‍රමාණයන් මිලියන 3ක් උනත් දෙන්න හැකියාවක් තිබෙනවා කියලා අපිට ලබා දීලා තිනවා. මේ වෙනකොට අපිට වාර්තා වෙනවා. ඉතින් ඒකින්ද ඔබතුමිය අහුව කාරණේ හැකි ඉක්මනින් මේ ජනතාවට ලබා දීමට කෙටි කාලයක් තුල ශ්‍රී ලංකා වාසී ජනතාවට එන්නතක් ලබා දීමට අනිවාර්යයෙන්ම ක්‍රියා කරනු ලබනවා. මම හිතනවා අපේ රටක් ජාතියක් විදිහට සතුටටපත් වෙන්නට ඕනේ. මොකද ලෝකයේ බොහෝ රටවල් වලට එන්නත්කරණය ආරම්භ කිරීමට පවා හැකියාවක් ලැබී නැති මොහොතක අපි වගේ පුංචි රටක් මේ විදිහට එන්නත්කරණය ආරම්භ කරමින් ජනතාව වෙනුවෙන් මේ කොවිඩ් තත්ත්වය පාලනය කරන්නට මොනතරම් නම් මෙහෙවරක් කරනවාද කියන කාරණාව. දැන් මේ එන්නත් ගැන අපි කතා කරලා පස්සේ තවත් අපිට කතා කරන්න පොඩි මාතෘකාවක් තිබෙනවා. මේ දවස්වල දැන් මේ අපේ රටේ ප්‍රභේදයත් එක්ක වෛරස් ප්‍රභේදයත් එක්ක බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තිබෙනවා. මේ ඉන්දීය සංචාරකයන් අපේ රටට පැමිණෙන්නේ කියන කාරණාව. නමුත් අපි දන්නවා ඒ සඳහා සංචාරක සීමාවන් පනවලා තිබෙනවා. අපි ඒකනත් කෙටි පැහැදිලි කරමු හමුදාපතිතුමනි, කොහොමද අපි මේ සංචාරකයන් මේ රටට පැමිණීම පිළිබඳ අපි දැන් පනවා තිබෙන නීතිමය තත්ත්වයක් එක්ක අලුත්ම තත්ත්වය. ඔව් දැන් මෙහෙමයි සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම මම හිතන්නේ ජනවාරි මාසෙන් පස්සේ ආරම්භ කරනු ලැබුණා. රට විවෘත කළා සංචාරකයන්ට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා. ඒ සඳහා level 1 සහ level 2 කියලා රෝහල් හෝටල් පද්ධති දෙකක් තෝරාගෙන සංචාරක අමාත්‍යාංශය යටතේ ලංකාවට ගෙන්වා ගනු ලැබුවා. මේ අතරතුර යම්කිසි සංඛ්‍යාවක් නිරෝධායන සඳහාත් ගෙන්වාගෙන තිබුණා. ඉතින් ඉන්දියාවද පිටරටද කියලා එකක් නැහැ. විශේෂයෙන්ම දන්නවා යුක්‍රේන් ජාතිකයන් වශයෙන් ඇවිල්ලා ජෛව බුබුලක් යටතේ ඔවුන් කටයුතු කරමින් ඒ සංචාරය ශ්‍රී ලංකාව තුල කරමින් ඔවුන් රැගෙන යාමට කටයුතු කරනු ලැබුවා. ඊට පස්සේ ඒ යුක්‍රේන් ජාතික නමතර වෙනත් රටවල් උත්තේ ආකාරයට පැමිණියා. ඒක දිගටම පැමිණෙමින් පවතිනවා. ඒ අතරතුර තමයි ඔබතුමිය කිව්වා වගේ විශේෂයෙන්ම ඉන්දියාවෙන් එන අයවලුන් සම්බන්ධයෙන් යම් කිසි ආකාරයක චකිතයක් ඇති වෙලා තිබ්බා රටේ ජනතාවට. ඉතින් ඒ අනුව තමයි මේ වන විට ගිය සතියේ අපි ඉන්දියාවෙන් පැමිණෙන විදේශිකයන් හෝ ඉන්දියාවෙන් පැමිණීම යම් කිසි ආකාරයක වාරණයකට යොදලා රැක බලා ගැනීමට උත්සාහ කරේ. විශේෂයෙන්ම එක් පුද්ගලයෙක් ඉන්දියානු වේරියන්ට් එකත් එක්ක ප්‍රභේදයත් එක්ක හමුණයි කියන කාරණයක් සැලකිල්ලට ගෙනල්ලා.
ඉතින් මේවා යම්කිසි ජාතියකට රටකට ඉලක්ක කරගෙන කරන දෙයක් නෙමෙයි. අපේ රටේ ජනතාව ආරක්ෂා විය යුතුයි. ඒ ප්‍රභේදයේ තියෙන බරපතලකම හේතු කොටගෙන මේ තත්ත්වය ඇති කරලා තිබුණා. ඉතින් සුළු වශයෙන් විදේශිකයන්ට මේ රටට ඇතුළු වීමට හැකියාවක් තිබෙනවා. නමුත් ඒන ඕනම පුද්ගලයෙකු ඉන්දියානු ජාතිකයන් සහ ඉන්දියාවට මේ එන්න ඇතියාවක් නැහැ. මේ අවස්ථාවේදී ඒක යම්කිසි ආකාරයේ වාරණයකට පත් කරලා තිබෙනවා. නමුත් අනිකුත් පුද්ගලයන්ට ලංකාවේ සමහර දුත්ත පුරවැසියනුත් එනවා ඒ යටතේ ඇවිල්ලා මේ කියන විදිහට ජෛව බූලක් හෝ නැත්නම් නිරෝධායන ක්‍රමවේද යටතේ දින 14 නිරෝධායන වෙලා එවැනි හෝටලයක සමාජය සහ එක්වීමට හැකියාවක් තිබෙනවා. හොඳයි අපි වැඩසටහන අවසන් කරන්නට තමයි අපි කෙමෙන් ළඟා වෙන්නේ. ඉතින් අපි අවසන් කරන්නට කලින් ජනතාව දැනුවත් කිරීම ඉතාමත්ම වැදගත් නිසා හමුදාපතිතුමනි ඔබතුමාගෙන් මම අහන්නට සෝදානම් වෙන්නේ. දැන් ඔබතුමත් සඳහන් කළා එන්නත්කරණය තමයි මේ වසංගත තත්ත්වයේ පාලනයට තිබෙන සාපේක්ෂව බැලුවම අපිට හැමෝගෙම ලැබෙන තොරතුරු වලට අනුව ලෝක සෞඛ්‍ය සංවිධාන පවා කියලා දෙන විදිහට සාර්ථකම විසඳුම එන්නත්කරණයට එළඹීම. නමුත් අපි එන්නත්කරණය අපේ ළඟට එන්නත එනකම්ම බලාගෙන ඉන්නේ නැතුව රටේ ජනතාව විදියට අපි අපේ ස්වයං විනය පවත්වාගෙන යෑම කොයිතරම්නම් වැදගත්ද කියන කාරණාවත් අපි මේ මොහොතේ මතක් කරන්නට ඕනේ. විශේෂයෙන්ම හමුදාපතිතුමනි නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, වියට්නාමය වගේ රටවල් ගැන අපි කතා කරද්දී එන්නත් කරන වැඩපිළිවෙල තාම වුන් අවසන් කළත් නැහැ. නමුත් ඔවුන් රටක් විදියට, ජාතියක් විදියට කොවිඩ් වසංගතයේ ජයගෙන තියෙන්නේ රටේ ජනතාව රටේ නීතියට ගරු කළා. සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අවනත වුණා. මේ කරුණු වලට ඔවුන් වැඩි අවධානයක් යොමු කිරීම තුළින් ඒ රටවල් ලබාගෙන තිබෙන ජයග්‍රහණ අපිට දකින්නට පුළුවන්. ඒ නිසා හමුදාපතිතුමනි අපි අවසාන වශයෙන් අපි ජනතාවට දැනුවත් කරමු එන්නත් කරන වැඩපිළිවෙල. ඒ වගේම රාජ්‍ය සෞඛ්‍යාංශ, ආරක්ෂකාංශ ඉතාමත් යහුසුලුව Tamanගේ වැඩ කටයුතු කරද්දී රටේ ජනතාව සතු වගකීම අපි මෙහි මොහොතේ යලිත් වතාවක් මතක් කරමු. ඔව් ඉතාමත්ම වැදගත් වෙනවා මේ කාරණේ. ඇත්තටම එන්නත් කරණය කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. දැන් එන්නත් කරණය කරද්දිත් විශේෂයෙන්ම ඔබගේ ප්‍රදේශවලට මේ එන්නත්කරණය කරන්නේ ප්‍රථමයෙන්ම අපි බස්නාහිර පළාතට. ඒතර බස්නාහිර පළාතේ දැනට කොවිඩ් පසුගිය දින 14 සීමාව තුල හමුවන කොවිඩ් ආසාදිතයන් හමුවන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එමගින් කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා මේ එන්නත්කරණය ඒ ප්‍රදේශ තෝරගෙන කරන ලබ. නැත්නම් එහෙට මෙහෙට ගහන ක්‍රමයක් නැහැ මේකේ. තමත් සැලසුම් සහගතව එන්නත්කරණය තුලින් කොවිඩ් පැතිරීම වළක්වන ක්‍රමවේදයක් තුලින් තමයි බස්නාහිර පළාතෙන් ආරම්භ කරලා තියෙන්නේ. පසුව දැනට තිබෙන තත්ත්වය අනුව අදට තියෙන තත්ත්වය අනුව උන්රාගල, අනුරාධපුරය, මහනුවර, මාතර, ගාල්ල මෙවැනි ප්‍රදේශයේ මාතලේ එවැනි ප්‍රදේශයේ යම් කිසි තත්ත්වයක පවතිනවා. ඉතින් ඒ තත්ත්වය ඉදිරියට පැවතුනොත් ඒ ප්‍රදේශ වලට යන්න පුළුවන්. නමුත් බස්නාහිර පළාත ප්‍රථමයෙන්ම ඉලක්ක කරගෙන කරාම ලබන්නේ. දැන් මේක කරද්දිත් සමහර ස්ථානවල ඔබගේ ප්‍රදේශයට ඊට ඉස්සෙල්ලා පෙර දිනේදී කියයි එන්නත්කරණය ඔබගේ ප්‍රදේශයට කරනවායි කියලා. එතකොට ශක්තියක් ඇති කරගන්න දෙයක් නැහැ. මේ රටේ මේ වෙනකොටත් අපි මේ කියන විදියට අපි මිලියන 0.2ක පමණ නැත්නම් ලක්ෂ 12කට වැඩි සංඛ්‍යාවකට එන්නත්කරණය කළා ඉවරයි. මේකේ ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. ඔබගේ ප්‍රදේශයට එන්නත්කරණය කරන්නේ ඔබගේ ප්‍රදේශයේ යම් කිසි ආකාරයක තත්ත්වයක් තිබෙන බැවින්. ඒකින්ද ඒ අවස්ථාව ප්‍රයෝජනෙටගෙන ඔබගේ එන්නත ලබා ගැනීමට කටයුතු කරන්න. ගෙදරට ඇවිල්ලා තට්ටු කරලා ඇවිල්ලා ගහනකම් කියන්නේ ඉන්නේ නැතුව ඔබගේ ප්‍රදේශයට දෙද්දි ඒක කරන්න. ඒත් එක්ක සමහර පුද්ගලයන් අද දිනේ අපි කරන්න ගියාම දැක්කා සමහර පුද්ගලයන් රැකියාවට ගිහිල්ලා කියනවා. නමුත් හෙට හරි අනිත් හරි ලබන සුමාන ඇවිල්ලා කියනවා අපිට එන්නත ලබා දෙන්නේ නැද්ද කියලා අහනවා. ඉතින් මෙවැනි එන්නත්කරණය කරන අවස්ථාවවලදී ඔබ නිවසේ රැඳී සිටලා ඔබට මේ හමුවන මේ ගෙදර ගාවට ඇවිල්ලා දෙන එන්නත අවස්ථාවක් ප්‍රයෝජනෙට ගනිමින් ඔබගේ එන්නත්කරණය කරගන්න උත්සාහ කරන්න. ඒත් එක්කම තමයි රටේ ජනතාවට මේ එන්නත්කරණය කරත් අපි ප්‍රවේශම් විය යුතුයි. මේ රටේ එන්නත්කරණය කරගෙනත් සමහර පුද්ගලයන්ට කොවිඩ් ආසාදිත වූ අයවලු අපි හමු වෙලා තිබෙනවා. ඉතින් ඒකින්ද මේක එක විසඳුමක්. නමුත් ඒකම නෙමේ එකම දේ. අපිට හැකියාව තියෙන්න ඕනේ එන්නත්කරණය කරන අතර ඊට සමගාමීව අර කියපු සෞඛ්‍ය මුවාරණය පැලඳ ගැනීම, ශාරීරික දුරස්ථභාවය රැක ගැනීම, ඒත් එක්ක අත්පිරිසිදු කර ගැනීම වැනි දේවල් අනිවාර්යයෙන්ම කර යුතුව තිබෙනවා. ඔබගේ ආයතන ප්‍රධානීන්ට අපි කියලා තියෙද්දි සුළු අගයකින් මේ රැකියාවන් සහ ඒ ආයතන පවත්වාගෙන යන්න කියන සමහර ස්ථානවල ඒ නොවෙන්න පුළුවන්. ඒ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ප්‍රායෝගික.
එවැනි අවස්ථාවකට ඔබට මුහුණ දෙන්න උනත් ඔබ දැනගන්න ඕනේ මේ කියන සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙමින් කටයුතු කරන්න. ඒත් එක්ක ඕනම රටේ ජනතාවට පුරවැසියෙක්ට තියෙනවා ඔබ නිවසෙන් එළියට එන්න ඕනේ අනිවාර්යයෙන්ම මම මේ මුවාරණ දාගෙන කියන එක. ඔබ දකිනවා නම් තව පුද්ගලයෙක් මේක හරියට පළඳගෙන නැතුව අපි අර කියන වගේ සමහර කට්ටිය කතා කරද්දි පල්ලෙහාට දාන පුරුද්දක් නැහැ ඒක දාගෙන කතා කරලා පල්ලෙහාට දාගන්නවම අපි දැක්කා ඊයේ පෙරේදා මේ ශ්‍රී ලංකාව පොලිසිය උස්සගෙන යන තත්ත්වකුත් තියෙනවා. හැබැයි නිකන් ඇදගෙන යන්නේ නැහැ. අනිත් රටවල් වල වගේ පොළු වලින් ගහන්නෙත් නැහැ. ඉතාමත්ම සාධාරණ විදිහට ජනතාවට තාමත් සුවිශේෂී ආකාරයට සලකමින් ඔවුන් උස්සගෙන ගිහිල්ලා බස් එකක දාගෙනත් තරන් යන තත්ත්වකුත් යකිනවා. ඉතින් එවැනි තත්ත්වයන්ටපත් වෙන්න ඕනේ නැහැ. කවුරු හරි හමුදාව හෝ පොලිසියෙද්දී ඔක උඩට දාගෙන වැඩක් නැහැ. මේ අපිට මේ ආචාර සමාචාර කිරීමක් නෙමෙයිනේ බලාපොරොත්තු වෙන්නේ. ඔබ කොවිඩ් ආසාදිතයෙක් නොවෙන්න තමයි මේ තත්ත්වය නැති කරලා තියෙන්නේ. ඉතින් හැම දෙයක්ම මේ නීති රීති ගෙනල්ලා නැත්තම් උපදේශ මාලාවල් ගෙනල්ලා මේ යම්කිසි විනයකට ඇති කරගන්න බලහත්කාරයෙන් කරන්න අවශ්‍යතාවයක් නැහැ මේකෙදි. ඉතින් ඒකින්ද රටේ ජනතාව මාස 14ක් වගේ කාලයක් මේ යුද්ධයක් කරා වගේ හා සමානව මාස 14ක් විශාල පීඩනයන් යටතේ ගොඩාක් අපහසුතාවයන් යටතේ මේ ජයග්‍රහණය කරගත්ත මෙතෙක්කල් ගෙනාපු තත්ත්වය මගහරවා ගැනීමට ඔබගේ සහාය ලබා දෙන්න. එතකොට ඒ කිව්ව මේවා රැකගන්න. ඒත් එක්ක තමයි විශේෂයෙන්ම ඔබගේ ප්‍රදේශයේ හුදකලා කරන්න. ඒ කියන්නේ ඔබගේ ප්‍රදේශයේ යම් කිසි කොවිඩ් පැතිරීම අවදානමක් තිබෙන හින්දා. එතකොට අපි නොදන්නා පාරකින් පිටිපස්ස පාරකින් කොහෙන් හරි පැනලා එහා පැත්තට යන එක නෙමෙයි සාධාරණේ. අපි නොදන්න තැන් වෙන්න පුළුවන්. සියලුම මාර්ග අවහිර කරගෙන වහගෙන ලොක් කරගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබගේ ප්‍රදේශයේ හුදකලා කරා කියලා දැනුම් දුන්නා නම් ඔබ නිවසට වෙලා ඒ හුදකලාභාවයේ රැකගෙන ඔබ කොවිඩ් ආසාදිතයෙක් නොවී ඉන්න වග බලා ගන්න ඕනේ. මේක මේ හමුදාවක්වත් පොලිසියක් දාලා සෞඛ්‍ය පරීක්ෂකවරු ගිහලා හොයන්න යන්න ඕනේ නැහැ මේක. ඉතින් ඒකින්ද එවැනි තත්ත්ව ඇති කරගන්න හොඳ නැහැ. ඒකෙන් වෙන්නේ වෙනත් ප්‍රදේශ වලට කොවිඩ් ආසාදිත යන්න හැකියාවක් තිබෙනවා. ඉතින් මේ තත්ත්වයන් තාමත් හොඳට අවබෝධ කරගනිමින් රටේ මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කැපවීමක් තුල ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වවත් ඔවුන්ගේ ආරක්ෂිතභාවයත් නොසලකමින් ඔවුන් කරන මේ සේවයට අගයක් ලබා දීමට ඔබ ඔබගේ යුතුයකම ඉෂ්ට සිද්ධ කරන්න. හමුදාවත් ඒ වගේ මම කියනවා වගේ හැම වෙලේම පොලිසියත් මේ තත්ත්වයක ඉන්නේ. ඉතින් මේ හින්දා ඔබ කොවිඩ් ආසාදිතයෙක් නොවි සිටීමට ඔබගේ යුතුයකම ඉෂ්ට කරන්න. ඔබ කොවිඩ් ආසාදිතයෙක් පමණ ඔබගේ පවුලයට කොවිඩ් පතුරවන්නේ නැතුව ඔබගේ පවුලේ කට්ටිය රැක බලා ගන්න. ඒත් එක්කම ඔබට තිබෙනවා යුතුයකමක්. ඔබ දකින්නවා නම් යම් කිසි පුද්ගලයෙක් ඒ කියන විදිහට හැසිරෙන්නේ නැතුව වෙනත් ක්‍රමයකට පොලිසියවත් හමුදාවත් ඇවිල්ලා කියන්න දෙයක් නැහැ. ජාතික යුතුයකමක් වශයෙන් ඔවුන්ට කියන්න පුළුවන් ওই ෆේස් මාස්ක් එක හරියට දාගෙන යන්න. හරිද? මොකද එමාගෙන් මමත් අනාරක්ෂිතයි. අපි කොච්චර ෆේස් මාස්ක් දාගත්තත් යම්කිසි අනාරක්ෂිත ආකාරයෙන් හැසිරෙන පුද්ගලයෙක් හින්දා අපි අනාරක්ෂිත තත්ත්වයටපත් වෙන්න හැකියාවක් තිබුණා. ඒක හින්දා ශ්‍රී ලාංකීය බුද්ධිමත් ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඊ타ත්ම කාර්නික සමදා ඉල්ලන පරිදි අපි ඉල්ලා සිටිනවා ඔබ මේ සෞඛ්‍ය විශේෂයෙන්ම මේ දවස්වල සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් මම හිතන කරුණු කාරණා 47ක් පමණ යටතේ උපදේශ මාලාවක් නිකුත් කරලා තිබෙනවා. ඉදිරියේදී මේ සංචාරණ සීමාවන් පනවන ඒ අවස්ථාවෙත් යම් කරුණු කාරණා ඉදිරිපත් කරයි. මේ දේවල් වලට අනුගත වෙලා ඔබ ඔබගේ යුතුයකම ඉෂ්ට කරන්න. අපි හැමදාම කියන වගේ අපි පරදිච්ච જાතියක් නෙමෙයි, අපි පරදින්නෙම නැහැ. අපි අනිවාර්යයෙන්ම මේක ජයග්‍රහණය කරනවා. නමුත් මොන කලකින්ද ජයග්‍රහණය කරන්න කියන එක තියෙන්නේ අපේ රටේ ජනතාවගේ අතේ. ජනතාව ඔබට කලන්න කියන දේ කරලා ඒ සහයෝගය ලබා දෙනවා නම් අනිවාර්යයෙන්ම කළ යුතු සියලුම ක්‍රියාමාර්ග කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගනිමින් එන්නත් කරණයත් ශීඝ්‍ර ලෙස හැකියක්මනින් කරලා රටේ ජනතාව ආරක්ෂා කරගන්න කටයුතු කරන ලබනවා. ඔබගෙන් ඉල්ලා සිටින්නේ කරුණා කරලා ඔබ අපේ රටේ ජනතාව බුද්ධිමත් ශ්‍රී ලාංකීය ජනතාව මේකට සහයෝගය ලබා දීලා අපි එකාමෙන් එකතු වෙලා රටෙන් කොවිඩ් තුරන් කිරීමට කටයුතු කරමු කියන එක.
හොඳයි මම හිතන්නේ එතුමා බොහොම හොඳින් පැහැදිලි කිරීම කළා. ඔබ මතකයේ තබා ගන්නට සිහියේ තබා ගන්නට ඕනි කි මොකද්ද කියන කාරණාව එතුමා බොහොම හොඳින් පැහැදිලි කළා. වැඩසටහන අවසන් කරන්නට කලින් මම තවත් එක දෙයක් ඔබතුමාගෙන් අහනවා. අපි වැඩසටහන පටන් ගනිද්දිත් මේ ගැන මතක් කරා. විශේෂයෙන්ම බොහෝ දෙනෙක්ගෙන් මේ ගැන අහන නිසා වෙන ඔබතුමාගෙන් අහන්නට කියලා හිතුණා. අපි මුලදිත් මතක් කරා මේ සංචරණ සීමා පැනවීම ගැන. පළාත් අතර සංචරණ සීමා පැනවීම සිදුවන්නේ ඔබතුමා සඳහන් කළ විදිහට හෙට හෝ අනිද්දා කියන්නේ 11 සහ 12 කියන දිනවලදී තමයි මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කෙරෙන්නේ. ඔව් අනිවාර්යයෙන්ම මේ වෙනකොට අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීලා තිබෙනවා. ඔවුන් මේ සඳහා පැනවිය යුතු ක්‍රමවේදයන් සහ ඔවුන්ගේ උපදෙස් ලබා දෙන්න කියලා. ඒ ලැබුණු වහාම බොහෝ දුරට හෙට හෝ අනිද්දා දිනේදී මෙවැනි සංචරණ සීමාවක් පැනවීමට තිබෙනවා. එහිදී විශේෂයෙන්ම පනවනවා නම් ඒ ආකාරයෙන් පැනවීමක් මේ මාස 30 වෙනිදාගෙන් ඉවත් කරන ආකාරයට තමයි පනවන්නේ. ඒත් එක්කම අත්‍යවශ්‍ය සේවාවන් සහ ඒ හා සම්බන්ධ රටේ ජනතාවට ආහාර සහ අනිකුත් සපයන අයලුන්ට මෙහි බාධාවක් නොවන ආකාරයෙන් රටේ ජනතාවට කිසිම ආකාරයෙන් අපහසුාවක් නොවන ආකාරයෙන් තමයි මේ වැනි සීමාවන් පනවන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි මම හිතන්නේ අපේ සෝදානම් අද දවසේදී අපේ කතා බහ මෙතනින් අවසන් කරන්නට කොවිඩ් වසංගතයේ හමු වී ඉදිරි අභියෝග සහ ජනතා වගකීම් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට තමයි අපි අද දවසේදී උත්සාහ කරේ. ඉතින් ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අද අපත් සමග එකතු වුණේ දහසකුත් රාජකාරී මැදේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා අයිබෝන් බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඉතින් අපි ලබන සතියේදීත් මෙවැනි හරවත් මාතෘකාවක් ඔස්සේ ඔබව දැනුවත් කරන්නට අපි සූදානමින් සිටිනවා. ඉතින් ඒ නිසාවෙන් අපි ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ රාත්‍රියක්. අපි හමු වෙමු ලබන සතියේදී.